නිසරණ වනේ ප්‍රධාන ආචාර්ය ධම්මජීව මහ ස්වාමින් වහන්සේ දශක 4ක් පුරා අවුරුදු 40ක පමණ කාලයක් තුල වනගත ආරණ්‍ය සම්ප්‍රදාය තුල මේ සතිමත් බව පුහුණු කරා. ඒ විතරක් නෙමෙයි උන්වහන්සේ බුරුමේ වගේ රටවල් වලට වැඩම කරලා මේ සම්බන්ධයෙන් පුහුණු වීම සහ අත්දැකීම් ලබා ගත්තා. මීට වසර ගණනාවට කලින් උන්වහන්සේගේ දැක්ම අපිට ඉදිරිපත් කළා. උන්වහන්සේ අපිට ප්‍රකාශ කරේ මේ සතිමත් භාවය කිසිම ආගම් ભેදයකින් තොරව මේ ලෝකයේ සියලුම මිනිසයන්ට පුහුණු කරන්න පුළුවන් වන විදිහේ යම් කිසි ක්‍රමවේදයක් අපි කොහොමද නිර්මාණය කරන්න කියලා. අන්න ඒ ක්‍රම තුල තමයි සංකල්පය තුල තමයි සතිපාසල පදනම සම්බන්ධ වෙන්නේ. අධ්‍යාපන අමාත්‍යාංශයේ සහයෝගයත් ඇතුව පූර්ණ අනුග්‍රහයත් ඇතුව අද දවස වෙනකොට සතිපාසල පදනමට පුළුවන් වෙලා තියෙනවා මේ රටේ සෑම පාසල් 10කින් එකකටම සතිමත් භාවය හඳුන්වලා දෙන්න. මම ඊ타ත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේ ආරාධනා කරන්නට කැමතියි සතිපාසල පදනමේ නිර්මාතෘ ඒ වගේම මීතිරිගල නිස්සරණ වනේ ප්‍රධාන ආචාර්ය අතිපූජ්‍ය උඩුවිරියගම ධම්මජීව ස්වාමින් වහන්සේට. හොඳයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ අනිකුත් ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි මටත් තියෙන්නේ කතන්දරයක් කියන්නයි. ඉතින් ඒ කතන්දරේ මුල සනත් මහත්තයා පටන් ගත්ත නිසා මට පදනම සකස් වෙලා තිනවා. ඒ වගේම මගේ මේ කතාවෙන් පස්සේ මම මේ කියන දේ අන්තර්ගතයේ බොහෝ විට වීඩියෝ එකක් මාර්ගයෙන් දකින්න පුළුවන්. ඒ නිසා මගේ අතින් අඩුපාඩු වුණාට ඉතර ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අනිත් එක අද ඉන්න කීප දෙනෙක් හැර බොහෝ දෙනා මේක හොඳට දන්න කතාවක්. කීප දෙනා ඉන්නේ අලුතෙන්ම වගේ මේ සතිය හඳුන්ලා දෙන්න. මම ඉතින් ඒකට යන්නෙත් නැහැ. සතිය හඳුන්වා දීමටත් නෙවෙයි කියන්නේ. ඉතින් අපි 2016 මේ සතිපාසල වැඩ පටන් ගන්නකොට මගේ සංකල්පයේ තිබුණේ අවුරුදු 10ක් ඇතුළත මේක ලංකාවේ විශේෂ නිර්දේශයට ඇතුල් කරන්න. ඒක සඳහා පළවෙනි අවුරුදු 5 ඇතුළත අපි කොහොමද මේක පන්ති කාමරේ නැත්නම් අපේ පවතින අධ්‍යාපන ක්‍රමයේ යටතේදී පන්තියට ගෙනියන්නේ. ඊට පස්සේ දෙවෙනි පියවර අවුරුදු 5කට පස්සේ පොඩි පන්ති වල ළමයි අවුරුදු දවස් 3කට එළියට ගන්නවා අපි. තති කඳවුර කියලා. බාලදක්ෂ කඳවුර වගේ. මැද පන්තියේ ළමයි දවස් 5කට ගන්නවා. උසස් පන්තියේ ළමයි දවස් 7කට ගන්නවා. ඒ සති කඳවුරෙන් තමයි අපි දැනගන්නේ මේක ලංකාව වගේ රටක කොහොමද මේක ව්‍යාප්ත වෙන්නේ කියලා. ඊට පස්සේ අපි අද ප්‍රභූවරු වශයෙන් පෙනී සිටින අපේ ඇමතිවරුන්ගේ සහයෝගය ඇතිව ජාතික අධ්‍යාපන ආයතනයේ සහයෝගය ඇතිව මේක අපේ විශේෂ නිර්දේශ වලට දෙන්න ඕන. ඉතින් අවුරුදු 10ක වැඩපිළිවෙල අද වෙනකොට අවුරුදු 6කින් වගේ කරගන්න පුළුවන් වුණා. අපි දන්නවා අද රටේ දේශපාලන තත්ත්වය, කොරෝනා තත්ත්ව ගොඩාක් අනිශ්චිත තත්ත්වයකට අපි බාධා නැති ගමනක් ගියා. අද මේ කරන වැඩේ වුණත් ආශ්චර්යවත් ජනක විදියට තමයි අද ලස්සන පෙළ ගැහුනේ. ඒ නිසා සියලුම ප්‍රභූවරු මම සාදරයෙන් නැවතත් මතක් කරනවා. ඉතින් යනුව මතක් කරපු විදියට 10%ක් පමණ ඇත්තම කියන ජාතික පාසල් සියල්ලමත් 10%ක් විතර පාසල් වලටත් අපි දීලා තියෙනවා. අපි දෙමළ, මුස්ලිම් ඒ වගේ වෙදී සුවිශේෂී ආරාධනා සුවිශේෂී සාදර බවක් අපි දැකලා තියෙනවා. ඒ වගේම අපි ඒ සඳහා අධ්‍යාපන ශාස්ත්‍රයේ තියෙන අතිරේක ක්‍රම විදියට සතිය උගන්වන්න හදන්නේ ක්‍රම තුනකට. එකක් අපි දැන් කරපු විදියට පන්ති කාමරේ ඉඳගෙන ඉන්න හතරේ පන්ති ළමයෙක් ගැන හිතලා මේ පොඩි බෙල් එකක් ගහලා අප්පුඩියක් ගහලා නැත්තම් අපි ළඟ තියෙනවා මයින් ජායක පෙන්නලා විනාඩි කිහිපයකදී ළමයා වාඩි වෙලා ඉන්න ඉරියව්වේදී සතිමත් වීම කියන සංකල්පය හඳුනා දෙනවා. ඉතින් ඒක අල්ලලා යන්නේ ළමයින්ට. ළමයි කැමති නැහැ මේ ඉඳගෙන ක්‍රියාකාරකම් වලට. නමුත් ඒකෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ අපි ඇවිදින ගමන් සක්මන් වීම කියන එක පුරුදු කරන්න බලාපොරොත්තු වෙනවා. ඒක තමයි අපි මෙතෙක් දිනපු ප්‍රධානම හේතුව. ළමයි පිටිනේට ගෙනියලා විනාඩි 10ක් 15ක් බොහොම හිමීට ඇවිදිනවා. ඒකට අපි කියන්නේ බෞද්ධ සම්ප්‍රදාය හැටියට සක්මන් කරනවා කියලා. මේකෙදි කියන්නේ සත්‍යමත් ඇවිදීම. ඉතින් මේක ටිකක් අල්ලලා යන බව මම දැනගත්තා. ඉතින් මම මෙතන අතරේ කාරණාවක් විදිහට කියනවා ඉන්දියාවේ ගුජරාට් දේශයේ ලංකාවේ ජනගහනය තරම්
ශිෂ්‍ය ජනගහනයක් ඉන්නවා. ඒ සියලු දෙනාටම දවසට විනාඩි 10ක් ආනාපාන සති භාවනා කරන ගෝයන්ක භාවනා ක්‍රමය අනුව. ඔත් ඒකේ සක්මන නැහැ. මම හොඳට සාකච්ඡා කරා. මේක ඉස්සෙල්ලා බෝගට ප්‍රේමරත්න මහත්තයා මේ වගේම වැඩ පිළිවෙලක් දියත් කරා. ඒක අසාර්ථක ඉච්ඡරියත් මම අනුගමනය කරා. නැත්නම් අනුගමනය නෙවෙයි හදෑරුවා. එදිනට පස්සේ අපේ ජයග්‍රහණේ සතිපාසලේ සක්මන. ඊට පස්සේ සති ක්‍රීඩා කියලා જાතියක් තියෙනවා. ඇත්තටම ওই බෙල් එක ගහන එකෙම වැටෙන සති ක්‍රීඩා වලට. ඒකේ තියෙනවා ඇතුලේ කරන්න පුළුවන්, ඉඳගෙන කරන්න පුළුවන්, තනියම කරන්න පුළුවන්, කණ්ඩායම් කරන්න පුළුවන්. ඒකට අපිට ගුරුවරු පුහුණු කරන්න ඕනේ. අද මේ ඇත්තටම ඒ වගේ වැඩපිළිවෙලක ඉදිරි ගමනක් තමයි සිද්ධ වෙන්නේ. ඊට අමතරව අපිට තේරුණා ජීවන කුසලතා කියලා. ඒ ළමයින්ට මේ අපිට දේශයට ගැළපෙන අපේ තිබුණු ඒ සම්ප්‍රදායවල කියලා දෙන්නේ. ඉතින් ඒ ක්‍රම 4 හරහා තමයි අපි ළමයෙකුට මේක සම්බන්ධීකරණය කරන්නේ. ඉතින් ඒක ඒ තරම්ම වැදගත් ගුරුවරයා මේක දැනගෙන ඉන්න ඕනේ. ඒකේ තරම්ම වැදගත් අම්මයි තාත්තයි දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම අධ්‍යාපන දෙපාර්තමේන්තුව දැනගෙන ඉන්න ඕනේ. ඒ වගේම ජාතික අධ්‍යාපන ආයතන දැනගන්න ඕනේ. ඉතින් මෙවුව මට පෙනුනේ ඉස්සර කවදාකවත් විනාශ කරන්න බැරි බොහොම බියුරෝක්‍රටික් කියලා කියන්නේ. නිලධාරි වාදයක් කියලා. අනේ මම ගියාට පස්සේ ඒක උනේ නැහැ. ගියාට පස්සේ ඒක උනේ නැහැ. අපිට ඇත්තටම සදාචාර සහ ආගමික අංශේ, ඒ වගේම පෝෂණ සහ සෞඛ්‍ය අංශේ පුදුම සහයෝගයක් ලැබුණා. ඉතින් ඒ නිසා අපිට තේරුණා මේක ළමයිකට විතරක් නෙවෙයි කාටත් වගේ අල්ලලා යනවා කියලා. ඉතින් අපි පටන් ගත්තේ දොම්පේ. දොම්පේ තමයි අපි නිස්සන් වනේ තියෙන්නේ. බොහෝම අඩු අධ්‍යාපන දක්ෂකම් පෙන්වන කොට්ටාසයක්. ඉතින් ඒ ඇති වෙච්ච වෙනස ඒ අධ්‍යක්ෂකතුමිය අපිට කියනවා. දොම්පේ. ඊට පස්සේ අපි දොම්පේ අනිකුත් කලාපවලට ගියා. බස්නාහිර පළාතටම ගියා. මුළු ජාතික වශයෙන් ජාතික පාසල් සියල්ලම කරා. ඉතින් මේ අනුව යනකොට අපිට කිසිම අයිතියක් තිබුණේ නැහැ ළමයි එක්ක වැඩ කරන්න සදාචාරාත්මක අයිතියක්. ඉතින් අපිට අවශ්‍යයි ඒ අයිතිය තියෙන අපේ ඇමතිවරුන්ගෙන්, ඒ වගේම අපේ අධ්‍යාපන නිලධාරීන්ගෙන් මේ අපි මේ වෙන න්‍යාය පත්‍රයක් කරනවා නෙවෙයි. අපි මේ කරන වැඩේ හොඳ එකක් කියන අපිට මේ වගේ සංවිධාන, මේ වගේ රැස්වීම අවශ්‍යයි. ඒක තමයි ඇත්තටම අපි මේ ඊටාත්ම අපේ ජීවන මාර්ගයෙන් පිට වෙලා ආරණ්‍ය වාසී සංඝයා නමකට මේවා ගැලපෙන්නේ නැහැ. ඒ මාර්ගයෙන් පිට වෙලා මේ දේ කරනකොට ලැබිච්ච සහයෝගය මම ඊටාම අගය කරනවා. මොකද හැම කෙනෙක්ම මගේ ඒ தත්ත්වය තේරුම් අරගන්න උත්සාහ කළා තිබුණා. ඉතින් ඒක නිසා මේ සමස්ත ලංකා මට්ටමට යනකොට මට සිද්ධ වුණා ජනාධිපතිතුමා හම්බෙන්න. මට විනාඩි 3යි වෙලා හම්බුනේ. ඒ විනාඩි 3 ඇතුළත මම කතා කරලා කිව්වා අපිට මේක කරගෙන යන්න බැරි නෑ. මිනිස්සු හරියට සහයෝගය දෙනවා. නමුත් රජයේ අපිට අනුමැතිය අවශ්‍යයි කියලා. එතකොට අත දික් කරලා කපිල ගුණවර්ධන මහත්තයාට කතා කරලා කිව්වා ස්වාමීන් වහන්සේ අපි මේ මහත්තයාට කියමු මේක කරලා දෙන්නයි කියලා. අද මම කපිල ගුණවර්ධන මහත්තයාට එන්නේ කිව්වා. මම හිතන්නේ ඇවිල්ලා නැතුව ඇති. ඉතින් ඒ මහත්තයා කපුකමක් කරේ. ඒ මහත්තයා හම්බෙන්න ගිය වෙලාවේදී මේක මට කරන්න බෑ ස්වාමීන් වහන්සේ කිව්වා. ඒකල කපිල පෙරර මහත්තයාට ටෙලිෆෝන් කරලා කිව්වා මචං මේක වැඩේ හොඳ එකක් කරමු කියලා. එතකොට අපි දන්නේ මම අද තමයි ජීල් පීර්ස් කියන මේ පුද්ගලයා දැක්කේ. අද තමයි මේ ආනන්ද කොලෙජ් එකට අඩිය තිබ්බේ මම. ඉතින් එතනින් පස්සේ කපිල පෙරර මහත්තයා කරපු ටික අපි අධ්‍යාපන දෙපාර්තමේන්තුව දන්නවා. එතුමා මම හිතන්නේ එමෙතුමාටත් මතක් කරාවි. ඉතින් මේ ඒ ගමනේ යනකොට අපි භාෂා තුනෙන් කටයුතු කරන්න සිද්ධ වුණා. විවිධ භාෂාවලට ආගම් අතර අපි විශාල සාකච්ඡා පැවැත්තුවා. ඒ අතරමැද ගොක් අපේ ජයග්‍රහණය සිද්ධ වුණේ වීඩියෝ මාර්ගයෙන්. ඒවට අපේ සතිපාසල පිටරට ඉන්න කණ්ඩායම් සුපිරි මට්ටමේ වීඩියෝ හදලා එවන්න පටන් ගත්තා. අපිට සිද්ධ වුණා ඒවා විවිධ භාෂාවලට දාලා කතා කරන්න. ඒ වගේම පොත්පත් අච්චු ගහිල්ලක් කරා අපි උපරිම ගුණාත්මක තත්ත්ව රකින්න උත්සාහ කරා. කාරණේ විතරක් නෙවෙයි ඉදිරිපත් කිරීම දක්වා. අපි ළඟ දැනට තියෙන පොත් 60ක් විතර ඔක්කොම නොමිලේ බෙදලා දෙන්නේ. ඒ කියන්නේ ස්විච් හයිවෙන් කරන අය හරහා නොමිලේ බෙදලා දෙනවා. ඒ වගේම අපි ගුවන්විදුලි වැඩසටහන් කරා, ටෙලිවිෂන් වැඩසටහන් කරා. මම ඒවට නොයන්ඩ ප්‍රතිපත්තිම වශයෙන් තීන්දුවක් කරගත්තා. ඊට පස්සේ මේ මෑතකදී YouTube එකේ, Facebook එකේ මේ සේරටම ඕන අමුද්‍රව්‍ය අපේ වෙබ්සයිට් එකේ තියෙනවා. ඕනම කෙනෙකුට www.satipasala.org කියන එකට ගියාම බලලා ඉවර කරන්න බැරි තරම්.
ඉතින් ඒකෙදී අපිට මම මේ වෙලාවේ කෙටිය මතක් කරනවා ලන්ඩන් ස්ටොක් එක්ස්චේන්ජ් එක අපිට සම්පූර්ණ ඉන්ටර්නැෂනල් ප්ලැට්ෆෝම් එකක් හදලා දුන්නා. ඉන්න තොරතුරු ලස්සනට ගොනු කරලා ළමයෙකුට මේක බලන්න, ගුරුවරයෙකුට මේක බලන්න, දෙමාපියන්ට බලන්න, අධ්‍යාපන දෙපාර්තමේන්තුවට බලන්න හදලා දීගෙන යනවා. ඒකත් මම හිතනවා ජාත්‍යන්තර මට්ටමේ අපේ සිද්ධ වෙනවා කියලා. ඉතින් මේක වෙනකොට මෙතන ඉන්න උගත් ඇත්තෝ දන්නවා ලෝකයේද කොච්චරක් මේ සතිය කියන එක එහෙම නැත්නම් මයින්ඩ්ෆුල්නස් කියන එක ප්‍රචලිතද කියලා. අවුරුදු 40ක් මම කරපු ගවේෂණය මම දැක්කේ ලෝකේ තියෙන තාක්කල් සතිය තියෙන්නේ වෙදකමක් විදියට. ඇයි අපිට බැරි මේක හෙදකමක් විදියට කරන්න කියන එක තමයි මට ඕන වෙන්නේ පාඩම. ඉතින් ඒකෙදි මම මේ ප්‍රභු සභාවට කියන්නේ අපේ සතිය prevention is better than cure කියන විදියට හෙදකම ඉස්සර කරගෙන යන්නේ. හැබැයි කොරෝනා තත්ත්වයටදී අපිට පැහැදිලිව හෙදකමයි වෙදකමයි දෙක අරගෙන යන්න පුළුවන් වුණා. අපි හිරකන්තුරු වලට ගෙනිච්චා අන්තරායකර ඖෂධ වලින් පුනරුත්ථාපනය කරන අතරට ගියා. ළමා අපරාධ කරන ළමයි අතරට ගියා. වීදි දරුවන් අතරට ගියා. ඊයේ පෙරේද මම දබාන්නටත් ගියා. නායකතුමා කිව්වා ලීලා සංකල දීලා මේක තමයි උත්තරේ කියලා. ඉතින් ඒ කියන්නේ අපිට වේදකමත් කරත හැකි, හෙදකමත් කරත හැකි. නමුත් මම ඉල්ලා හිටින්නේ අපි ජාත්‍යන්තරයට යනවා හිටානේද යන්න වෙනවා. ඒකයි අපිට මේ ඇමතිවරුන්ගේ සහ ජනාධිපතිතුමාගේ සහයෝගය අවශ්‍ය වෙන්නේ. මොකද එක්සත් ජාතීන්ගේ මේ ප්‍රඥප්තියේ 17 වෙනි වගන්තියේ තියෙනවා ඒ සස්ටේනබල් growth කියලා එකක්. ඒ කියන්නේ තිරසාර වර්ධනය. හැබැයි සතිය කියන වචනේ නැහැ. ඉතින් අපිට ගිහිල්ලා ඒක හදලා දෙන්න ඕනේ. හදලා දෙනකොට කියනවා අපි කොපි කරපු සතියක් නෙවෙයි මේක බුදුහාමුදුරෝ දේශනා කරපු එකක්. එක පැත්තකින් දෙක අපි යන්නේ හෙදකමකට. ඒක ටිකක් අමාරුයි. වේදකමට බඩු විකුණනවා වගේ නෙවෙයි හෙදකමට කරන එක. මොකද දන්නේ නැති මේ ළඟදී තමයි PHI කියන ජොබ් එක දැනගත්තේ අපි. ඔච්චරකල් දොස්තරලා තමයි ලොක්ක වෙලා හිටියේ. දැන් PHI ලා ට්‍රැෆික් සාජන්ලා වගේ මොකද ඒගොල්ලෝ පෞල් සෞඛ්‍ය බලන්නේ. හෙදකම බලන්නේ. ඉතින් මේකත් අපේ අද කරන වැඩපිළිවෙලේ එක පණිවිඩයක්. ඉතින් අපිට මේක කරගෙන යනකොට සතිපාසලේ ඉන්න අපිට 1000ක් විතර ස්විච් ආයම් වැඩ කරන අය එක එක දක්ෂකම් තියෙන. ඒ හැම කෙනෙක්ම සතිය වැඩෙනවා සතිය උගන්නන්න ගිහිල්ලා. නැවත ඉස්කෝලේ ඉන්න අයගේ උගන්නන්න ගිහිල්ලා ස්ට්‍රෙස් එක වැඩෙනවා. අද 86ක් ගුරුවරු ස්ට්‍රෙස්, බර්න්ට් අවුට්. ට්‍රේන් කරන ගුරුවරු අවුරුදු 3කින් අසල යනවා. ඒක ඇමරිකාවෙත් වෙනවා. අපි කියනවා මේ ඇමතිවරුන්ට මේක තේරුම් අරගෙන මේක කරදරයකට ගන්න එපා. මේක දෙන්න පුළුවන් ළමයාගේ ගුරුවරයාගේ තියෙන ස්ට්‍රෙස් එක අඩු කරන්න. ඒක නිසා අපි ගුරුවරු පුහුණු කරමු කියලා. ඒකට අපි සාක්ෂියක් දෙනවා. අපේ වැඩ කරන හමුදා සති පාසලේ අනුග්‍රහක පිරිස. ඉතින් මේක කරගෙන යනකොට ජනාධිපතිතුමාගේ සම්බන්ධයෙන් පස්සේ අපි අධ්‍යාපන ශාස්ත්‍රයේ අංග 5කට කැඩුවා ළමාවිය සංවර්ධනය, අධ්‍යාපන දෙපාර්තමේන්තුව, දහම් පාසල්, පිරිවෙන් සහ විශ්වවිද්‍යාල සති සරසවිය කියලා. ඉතින් ඒකෙදී අපි ඉස්ලාම ගියා. අතර පියල් නිශාන්ත එතුමාට එන්න බැරි වුණා. ඇත්තටම අදත් ආවේ නැහැ මේ සභාවලට එන්නේ නැති නිසා. අනික හැම අන්තවලටම අපි කඩුවල ගිහිල්ලා පැය 4ක විතර වගේ ශේෂ්ඨ වැඩ පිළිවෙලල් කරා. ඊට හැබැයි මේකේ නතර වෙන්නේ අපි ඊගාට යනවා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට. අපි ඊගාට යනවා අපරාධ සහ විමර්ශනාන්තවලට. මොකද මේ එංගලන්ත කොපිය. එංගලන්තේ කෙරුවේ මුළු පාර්ලිමේන්තුවම විනාඩි 5කට නතර කරලා සර්වපාක්ෂික තීන්දුවක් ගත්තා සත්‍ය ජාතිය කියලා. මයින්ඩ්ෆුල් නේෂන් කියලා. කවද්ද අපි මේක කරන්නේ? ඒගොල්ලන්ට අවුරුදු 26ක අත්දැකීම් තියෙනවා. අපිට අවුරුදු 2600ක අත්දැකීම් තියෙනවා. ඉතින් මෙතන ලස්සන හැරවීමක් ඕනේ. මෙතන ලස්සන දැක්මක් අවශ්‍යයි. ඉතින් අද තියෙන දේශපාලන තත්ත්වෝ කොරෝනා අපිට ප්‍රශ්නයක් කරගන්න අවශ්‍ය නැහැ. මොකද ඒකට උත්තරේ මෙතන තියෙනවා. ඉතින් ඒ නිසා මම ඉල්ලා හිටිනවා මේක පිළිබඳව නැවත සලකා බලන්න. ඉතින් ඒකෙදි මේ ආනන්ද කුලජ්ජික තෝරාගත්ත එක අපේ ඒකම්තුමාගේම වැඩක්. මොකද ළමයි එක්ක යන්න ඕනේ වැඩක් මේකේ තියෙන්නේ. ඒකටත් අපි තාම සතුටු වෙනවා. ඉතින් ඒක නිසා මේ විශ්වවිද්‍යාල මට්ටමේ අපි සනත් වගේ කට්ටිය ගෙනිලා ජාතික වශයෙන් මීටිකල ඇති කරපු නිසා මීටිකල අවට ගමට වෙච්ච සේවය. කඩුවෙල වැඩසටහන් කරන නිසා කඩුවෙල අවට ගම් වලට වෙන සේවය. බලංගොඩ හොඳට කෙරෙනවා. අවට ගම් වලට වෙන සේවය.
නුවර කට්ටිය වැඩ අපි මේ දවස්වල ජාතික මට්ටමේ මේ ව්‍යාපෘති සකස් කරගෙන යනවා නැත්නම් යෝජනා ක්‍රම සකස් කරගෙන යනවා අඩු ගානේ ළඟ ඉතිහාසයේ අඩු ගානේ PhD 10ක් විතර වගේ MSc ටිකක් MA ටිකක් කරලා අපිට සති අනුග්‍රහක කියන නැත්නම් ගුරුවරු වෙනුවට සති අනුග්‍රහක සඳහා අපිට පාඨමාලා සකස් කරන්න වෙනවා. මං ගියා සීබයකට ඒකෙදි අපිට සේදර මහත්තයා පුදුම විදිහට උදව් කරා අවබෝධයෙන් අපි ළඟට ඔබ වහන්සේ ළඟ තියෙන සතිය නෑ. හැබැයි අපිට අධ්‍යාපන ශාස්ත්‍රයක තියෙන බලතල තියෙනවා. දෙකොල්ල එකතු වෙලා කටයුතු කරමු කියලා. ඉතින් ඒක අපි ළඟදීම බලාපොරොත්තු වෙනවා. ඇත්තටම අපි ප්‍රතිපාදන කොමිසමේ අපේ සභාපතිතුමා ඉන්නවා. එතුමට කියනවා වයිස් චාන්සලර්ස්ලා විශ්වවිද්‍යාලවල ඉන්න සියලුම උපකුලපතිවරු එකතු කරලා අපි විශ්වවිද්‍යාලවල සතිසරසවිය ඇති කරලා මේ පරිශ්‍රණ ටික ජාත්‍යන්තර මට්ටමේ තියෙන මේ අනිකුත් සති සංවිධානත් එක්ක අපි සමගාමී ඉදිරියට යමු කියන එක තමයි අපි විශ්වවිද්‍යාලයකදී බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ වෙලාවේදී මම මේ මොනවත් ඉල්ලුවේ නැත්තම් හොඳ නෑනේ අමිතුමෙක් දෙපොලක් ඇවිල්ලා ඉන්න වෙලාවේ. ඉතින් ඒ නිසා මම ඉල්ලීමක් කරලා මගේ කතාව නතර කරනවා. හරිම අකමැති වැඩේට. එයානදී මොනවද ඉල්ලන්න හොඳ වෙලාව. ඉතින් අපිට අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ එක්කෝ සහකාර අධ්‍යක්ෂක නිලයක්පත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා සතිපාසල වෙනුවෙන්. අපි ඒක ඇත්තටම ලේකම්තුමාට ඉදිරිපත් කරා. නමුත් ඒක කැබිනට් පේපර්ස් දාන්න ඕනේ. අපි ළඟ සල්ලි දෙන්න සල්ලි නැහැ. කමන්නේ අපි නියෝජනා කරන්න ස්විච්චයෙන් වැඩ කරන කෙනෙක්. අපි ඒකට මේ පිටින් ශේෂයට කතා කරාම ඒ ස්වාමීන් වහන්සේ දැන්නම කෙනෙක්පත් කරා. භාවනා පිළිබඳව ඒ ස්වාමීන් වහන්සේ මේ වරප්‍රසාද නැහැ, පඩි නැහැ, වැඩිවීමක්. නමුත් වැඩ කරනවා අන්න ඒ වගේ දෙයක් ගැන සලකා බලන්න. ඒ වගේම අපි ඉදිරියට යනකොට මේ අපෙන් රටෙන් දෙන ආදර්ශය අපි එක්සත් ජාතීන් දක්වා ගෙනියනකොට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමට ගියේ නැත්නම් අපිට මේ යන මට්ටමින් යන්න බෑ. ඒක සඳහා අපි මම මේ බබා බාර දෙනවා ඒ රජයට. ඒගොල්ලෝ මං හිතනවා හොඳට මේක බලලා මේක ලස්සනට කරගෙන යයි කියලා. ඉතින් මං හිතනවා මං කතා කරා ඇති කියලා. අහගෙන හිටපු සීල දෙනාටම තෙරුවන් සරණයි. මෙම අවස්ථාවට වැඩ කටයුතු රාශියක් තිබෙදිත් සම්බන්ධ වෙච්ච අධ්‍යාපන අමාත්‍ය ගරු මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමාට මා ඊ타ත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම සභාව අමතන ලෙස. අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ සදා වන්දනීය සංඝරත්නයන් අවසරයි. අප අමාත්‍යංශයේ රාජ්‍ය අමාත්‍ය ගරු සුසිල් ප්‍රේමදන්ත අධිනීතිඥතුමනි, ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමනි, අපේ අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා ඇතුළු සියලුම නිලධාරී පවතුනේ, හේමන්ත ප්‍රේමතිලක මැතිතුමා, ධර්මසේන මැතිතුමා, අනෙක් නිලධාරීන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමනි, මගේ ශිෂ්‍යයෙකු වන අද නීති ක්ෂේත්‍රයේ ප්‍රමුඛ ස්ථානයක වැඩෙන ජනාධිපති නීතිඥ ප්‍රසන්තලාල් ගාල්විස් මැතිතුමනි, මිත්‍රවරුනි, මම හිතනවා මේ වැඩපිළිවෙල අද අපේ රටට අත්‍යවශ්‍ය දෙයක් කියලා. ඊටමත් කාලෝචිතයි. අපේ ආඳුරනේ ඊටමත් ඵලදායි ප්‍රායෝගික වැඩපිළිවෙල. සතිමත්කම. ඇයි අපේ සමාජයට මේ සංකල්පය බෙහෙවින් වැදගත් වන්නේ? දැන් අපි පාසල් විවෘත කිරීමට දැඩි උත්සාහයක් දරනවා. දැන් පහුගිය දවස් දෙක තුල මම ගියා නාලන්ද විද්‍යාලයට, ගියා දේවේ බාලිකා විදුහලට ගියා.
දැන් මේ පාසල් වල අපි ආරම්භ කරලා තියෙනවා 11 වෙනි ශ්‍රේණියේ පන්ති. පෙබරවාරි 15 වෙනිදා බස්නාහිර පළාතේ කොළඹ දිස්ත්‍රික්කයේ හැරෙන්න ගම්පහ දිස්ත්‍රික්කයේ කළුතර දිස්ත්‍රික්කයේ සියලුම ශ්‍රේණිවල පන්ති ආරම්භ කිරීමට වැඩපිළිවෙලක් සකස් කරලා තිබෙනවා. සෞඛ්‍ය ක්ෂේත්‍රයේ බලධාරීන්ගේ අනුමැතියට යටත්ව. හැබැයි අපි අමාත්‍යාංශයක් හැටියට බොහොම පැහැදිලි තීරණයකට එළඹිලා තියෙනවා. දැන් මේ ළමයි ආපහු පාසල් වලට එනකොට ඒ ළමයි දිරිගැන්වීම සඳහා මොකක්ද අපි කියන්නේ? අද අපේ රට පමණක් නෙවෙයි මුළු ලෝකයම මුහුණ දෙන ප්‍රධාන අභියෝගය තමයි COVID-19. අපේ ජීවිතය සම්පූර්ණයෙන් වෙනස් වෙලා තියෙනවා. සම්පූර්ණයෙන්. මේ ළමයින්ට අධ්‍යාපනය සපයා දෙන්න ඕනේ. COVID අභියෝගය නිසා සදාකාලිකව පාසල් වහලා තියන්න බෑ. හැබැයි සෞඛ්‍ය ආරක්ෂක පියවරවලට යටත්ව තමයි පාසල් විවෘත කිරීමට පුළුවන් වන්නේ. ඉතින් මේ ළමයි පාසල් වලට එනකොට අපි අර සාමාන්‍යයෙන් කියන දේවල් පුනපුනා ප්‍රකාශ කරනවා. සමාජ දුරස්ථභාවය, අත්සයදීම, විෂ බීජ හරණය, අත්සෝදන දියවර ඒව ඔක්කොම කියනවා. හැබැයි එතනින් නවතින්නේ නැහැ. ඒක සම්පූර්ණ උපදේශයක් වන්නේ නැහැ. අපි හිතන්න ඕනේ ළමයාගේ මනස ගැන. ශාරීරික සෞඛ්‍යය අතිශයින් වැදගත්. ඒක තමයි අඩිතාලම. ඒක නැත්තම් වෙන මොකුත් නැහැ. එඳයි දරුවාගේ පෝෂණය ඒක වැදගත්. තොර මත්පැන් වගේ ඒවාට ඇබ්බැහි වීම ඒ සිරිත් දුරු කිරීමේ අවශ්‍යතාවය. හැබැයි සියල්ලටම වඩා අපේ ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කළා ස්ට්‍රෙස් ගැන. උන්වහන්සේ පාවිච්චි කළා බර්න්ට් අවුට් කියන වචනේ. දැන් කීප මොහොතකට ඉස්සෙල්ලා අපේ අමතමින් උන්වහන්සේ කිව්වා හුඟක් ගුරුවරුන් දැඩි ආතතියකට භාජනය වෙලා තිබෙනවා. බර්න්ට් අවුට් කියන ඉංග්‍රීසි වචනේ උන්වහන්සේ පාවිච්චි කළා. ඒක ඇත්තයි. එහෙනම් මානසික තුලනය අපේ සනත් මැතිතුමා කිව්වා අනිත් අය හඳුනා ගන්න ඉස්සෙල්ලා අපි අපිවම හඳුනා ගන්නට ඕනේ කියලා. එතකොට මේ සම්බන්ධයෙන් අපේ මනස හැසිරවීම, මනස පාලනය කිරීම, අපේ සිතුවිලි හැමතැනම දුවන්නේ නැතුව යම්කිසි විධිමත් ක්‍රමානුකූල හික්මීමකට විනයකට අනුකූලව අපේ ජීවිත ගත කිරීමට අපි අදිටන් කරනවා නම් ධම්මජීව ස්වාමීන් වහන්සේ සඳහන් කරපු ආතතිය සෑහෙන ප්‍රමාණයකට පාලනය කිරීමට අපිට පුළුවන් වෙනවා. ඒ උන්වහන්සේ සඳහන් කළා මේ වැඩපිළිවෙල අපි ජාත්‍යන්තරයට ගෙන යන්න ඕනේ කියලා. ඊටමත් නිවැරදි. දැන් ජාත්‍යන්තරය ගැන කතා කරනවා නම් බටහිර රටවල් උතුරු ඇමරිකාවේ බටහිර යුරෝපයේ විශාලතම සමාගම් ඒවලගේ බජට් එකෙන් සෑහෙන මුදලක් වෙන් කරනවා transcendental meditation එකට කියන්නේ TM. ඒ කියන්නේ ඒවලගේ නිත්‍යානුකූල එක්ස්පෙන්ස් එකක් හැටියට. ඒ මොකද මේ රටවල් වල අවුරුදු 20 ගණන් වල 35ට අඩු අය මරණයටපත් වෙනවා. heart attack, stroke, අධික රුධිර පීඩනය, blood pressure, ආතතිය නිසා පිළිකා රෝග වලට ගොදුරු වෙනවා. වකුගඩු ප්‍රශ්න මේ සියල්ලක්ම ඒ තමන්ගේ මනස තුල තිබෙන අභ්‍යන්තර පීඩනය නිසා තමයි මේ සියලුම දේවල් වලට ඊටමත් තරුණ වයසේ අපි ගොදුරු වන්නේ. අපේ මුතුන් මිත්තන්ගේ අපේ ආච්චිලා සීයා කාලේ එහෙම වුණේ නැහැ. දැන් සාමාන්‍ය අපේ පන්සල් වල ස්වාමීන් වහන්සේලා සාමාන්‍යයෙන් ඊට වඩා නිශ්චල ජීවිතයක් ගත කරනවා. ඒ පීඩනය හුඟක් අඩුයි.
ඉතින් මේක සමාජීය ප්‍රශ්නයක් හැටියට අපි පැහැදිලිව දකිනවා. ඉතින් ඒ නිසා තමයි අපේ විශ්වවිද්‍යාලවල අපේ පාසල්වල විෂයක් හැටියට ඇතුළු කරලා පන්ති කාමරයේ විනාඩි 40ක් උගන්වීම පමණක් නෙවෙයි තමන්ගේ සම්පූර්ණ ජීවිතය හැඩගැසීම සම්බන්ධයෙන් ඒක ප්‍රායෝගිකව වැදගත් දෙයක් හැටියට සැලකලා ඒ පිළිබඳ නිසි අවධානය දැක්වීම මම හිතනවා ඉතාමත් වැදගත් කියලා. විශේෂයෙන්ම අපේ ජනාධිපති නීතිඥ ප්‍රශාන්තලාල් අල්විස් මහත්මයා මේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් ලොකු උනන්දුවක් උද්‍යෝගයක් දක්වන නිසා ඒකට නායකත්වය දෙන්න නිසා දැන් අපි බලමු නීති ක්ෂේත්‍රය ගැනත් අපි මොහොතක් කතා කරමු. දැන් අද රූපවාහිනිය බැලුවොත් හවස තොග පිටින් මත්ද්‍රව්‍ය හමු වෙනවා. දැන් නීතියෙන් පමණක් දඬුවම් දීමෙන් පමණක් මේ ප්‍රශ්න විසඳන්න පුළුවන් කියලා මම හිතන්නේ නැහැ. දැන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිතුමා කිව්වා එතුමාගේ නිල කාලයේ අවසාන වෙන්න ඉස්සෙල්ලා එල්ලුම් ගහට 3 දෙනෙක්වත් යවනවා කියලා. ඒකට සැරසුණා. එතුමා අත්සන් කිරීමට සූදානම් වුණා. 3 දෙනෙක් එල්ලුම් ගහට යවනවා. ඒ පුද්ගලයන් එක තිබිච්ච තරහවක් විරසකයක් නිසා නෙවෙයි. එතුමා විශ්වාස කළා ඒක පූර්වාදර්ශයක් වෙයි කියලා රටට. පූර්වාදර්ශයක්. එහෙම වුණොත් වැරදි කරන්න පෙළඹෙන පුද්ගලයන්ගේ සිත් සතන් තුල බයක් ඇති වෙයි. මේවට ඇබ්බැහි වුණොත් මේක තමයි අත්වන ඉරණම. මරණීය දඬුවම. ඉතින් මේ බය සමාජය තුළ ඇති කළා නීතියේ ස්වාධිපත්‍යය රැක ගැනීම වඩා පහසුයි කියන ස්ථාවරයේ පිහිටලා තමයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඒ තීරණයට එළඹුණේ. ඊට පස්සේ මරණීය දඬුවමට ලක් වෙලා තිබිච්ච පිරිස නියෝජනය කරමින් 2-3 දෙනෙක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ යමුවට ගියා. මානව හිමිකම් නඩුවක් ඉදිරිපත් කරමින්. මරණීය දඬුවමය ක්‍රියාත්මක කිරීම අත්හිටවන්නයි කියන ඉල්ලීම තමයි ඒ අය ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් කළේ. ශ්‍රේෂ්ඨ අධිකරණය ඒක පිළිගත්තා. පිළිඅරන් తాවකාලිකව අත්හිටෙව්වා. මරණීය දඬුවමය ක්‍රියාත්මක කිරීමට විධායක ජනාධිපතිවරයා ගත් තීරණය දැනට ක්‍රියාත්මක කරන්න බෑ. ඒක කල් දාන්නේ කියන නියෝගයක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ නිකුත් කළා. ඊට පස්සේ මාස 3න් 3ට ඒක දීර්ඝ කළා. ඉතින් අද අපේ නීති පොතේ මරණීය දඬුවමය තියෙනවා. මහාධිකරණයේ විනිශ්චයකාරවරු එක්තරා ප්‍රමාණයකට වඩා මත්කුඩු චූදිතයාගේ සන්තකයේ තිබුණ බව ඔප්පුණා නම් චූදිතයා මරණීය දඬුවමට ලක් කරනවා. ඒක උසාවියේ ප්‍රකාශ කරනවා. හැබැයි ක්‍රියාත්මක වෙන්නේ නැහැ. මේ පිළිබඳ ලොකු කුතුහලයක් රටේ තිබෙනවා. විශ්වවිද්‍යාලවල, සමාජ විද්‍යා දෙපාර්තමේන්තුවල, නීති පීඨවල මේ ගැන අද සාකච්ඡා පැවැත්වෙමින් යනවා. මරණීය දඬුවම ක්‍රියාත්මක කරනවද නැද්ද? ඇමරිකාවේ හිටපු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවසාන දවස් 10 එහෙම දෙයක් ඇමරිකාවේ ඉතිහාසයේ කවදාකවත් වෙලා නැහැ. අවසාන දවස් 10 3 දෙනෙක් විතර එල්ලුම් ගහට එව්වා. ඒ කියන්නේ සාමාන්‍ය සම්ප්‍රදාය තමයි දවස් 10කින් දිවුරුම් ගන්න ජනාධිපතිවරයා තමයි ඒක තීරණය කරන්නේ. හැබැයි ට්‍රම්ප් කිව්වා නෑ. අවසාන දවස දක්වා මම තමයි ජනාධිපති. එහෙනම් ජනාධිපති ධුරයට අයත් සියලුම බලතල මම කිසිම පැකිලීමකින් තොරව භාවිතා කරනවා. 3 දෙනෙක් මම හිතන්නේ කාන්තාවක් ඇතුළුව. හැබැයි ටිකක් හිතලා බලන්න මේ විදිහට මේ ප්‍රශ්න විසඳන්න පුළුවන්. අපේ සමාජය පමණක් නෙවෙයි. සාමාන්‍යයෙන් ගෝලීය සමාජය තුළ ව්‍යාප්ත වෙලා තිබෙන මේ ප්‍රශ්න. මේ විදිහට විසඳන්න පුළුවන්. මම හිතන්නේ. මරණීය දඬුවම ක්‍රියාත්මක කරන්න ඕන නම් ඒක වෙනම ප්‍රශ්නයක්. හැබැයි ඒක සම්පූර්ණ විසඳුමක් වන්නේ නැහැ. සම්පූර්ණ විසඳුම වෙන්නේ අපේ අතුලාන්තේ. අපේ මනස තුල තිබෙන ව්‍යාකූලතාව निराකරණය කිරීමෙන් තමයි
කල් පවතින ස්ථිරසාර විසඳුම මේ ප්‍රශ්නවලට ඉදිරිපත් කිරීමට පුළුවන් වන්නේ. ඒ නිසා තමයි අපේ ධම්මවිජය ස්වාමීන් වහන්සේ අප හමුවේ තබපු ඒ සිතුවිලි වැදගත් වන්නේ. ඉතින් මේකට මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අනේක තමයි ඉතින් පටන් ගන්න දෙයක් අපි පටන් ගන්න ඕනේ දරුවාගේ මනස හැදෙන වැඩෙන කාලේ. ඊට පස්සේ මේවා කරන්න අමාරුයි. නම්‍යශීලී මනසක්. විවෘතභාවය. අලුත් අදහස් වලට සංකල්ප වලට විවෘත මනසක්. තිබෙන අවස්ථාවලදී තමයි Tamanගේ ජීවන රටාව අලුත් විදිය අඩිතාලමක් මත සකස් කිරීමේ ප්‍රයත්නය සාර්ථක වීමේ ප්‍රවණතාවය තිබෙනවා. ඒ මම දකිනවා ඒ නිසයි මම කිව්වේ මේක මම දකින හැටියට අපේ සමාජයට අවශ්‍ය දෙයක් කාලෝචිත දෙයක්. අපේ ස්වාමීන් වහන්සේ ඉල්ලීමක් කළා. මේ අවස්ථාවේ මම කැමති නෑ මේම උත්සව වලට ගියාම වගකීමෙන් තොරව අහම්බේ පොරොන්දු දෙන්න විශේෂයෙන්ම මූල්‍ය ප්‍රතිපාදන පිළිබඳ ප්‍රශ්න තියෙනවා. අපි ඉස්සෙල්ලා හොයන්න ඕනේ මේ කොහොමද කරන්නේ මොකද්ද සුදුසු ක්‍රමවේදය කියලා. හැබැයි මේ ටික මට අවංකව කියන්න හැකි මේකේ වැදගත්කම ගැන වචන දෙකක් නැහැ. කිසිම සැක සංකාවක් ඒ පිළිබඳ නැහැ. ඒ නිසා අපි අවංක උත්සාහයක් ගන්නවා. අධ්‍යාපන අමාත්‍යාංශය තුලින් අපි කැබිනට් පත්‍රිකාවක් අවශ්‍ය නම් මේ ගැනත් හිතා බලලා මේ වැඩපිළිවෙල නාම මාත්‍රයට සීමා කරන්නේ නැතිව අපේ සමාජයට මේ වැඩපිළිවෙලේ සුපිරි ප්‍රයෝජනෙ ලබා දෙන්න පුළුවන් පරිදි අංග සම්පූර්ණ වැඩපිළිවෙලක් සකස් කරලා අපේ පාසල්වල විශ්වවිද්‍යාලවල මේ විෂය නිකන් රසායන විද්‍යාව භෞතික විද්‍යාව උගන්වන විෂයක් හැටියට පමණක් නෙමෙයි. ඒ ළමයින්ගේ ජීවිතයට ඍජුව සම්බන්ධ කරලා සාර්ථක වැඩපිළිවෙලක් හැටියට ඉදිරියට ගෙන යාම සඳහා අවශ්‍ය පියවර ගැන අපි ගැඹුරින් සිතා බලලා ඒ පිළිබඳ වැඩපිළිවෙලක් සකස් කිරීමට අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අනෙත් නිලධාරීන් සමග අපි දැඩි උත්සාහයක් දරන බව මම ප්‍රතිඥාවක් අවංකව අපේ ස්වාමීන් වහන්සේට අපේ සංඝ රත්නයට අපේ ප්‍රසන්තලාල් අල්විස් මැතිතුමාට අපේ සනත් මැතිතුමාට මම එසේ ප්‍රකාශ කරනවා. දැන් අපේ රටේ විශ්වවිද්‍යාල 15ක් තියෙනවා. තව 10ක් නගරබද විශ්වවිද්‍යාල ස්ථාපිත කිරීමට අපි උත්සාහ දරනවා. ආසියානු සංවර්ධන බැංකුවත් එකතු කරගෙන. ගිය අවුරුද්දේ අපේ විශ්වවිද්‍යාල වලට ඇතුළු කළේ ශිෂ්‍ය ශිෂ්‍යාවන් 30000යි. මේ අවුරුද්දේ 41500යි. දැන් ඒක තවත් වැඩි වෙනවා. වෙන නොයෙක් කරුණු නිසා. ඉතින් මේ අධ්‍යාපනයේ හරය සබ්ස්ටන්ස් ඒක එක පැත්තක් අනෙක ටීචිං මෙතඩ්ස් උගන්වන ක්‍රම දරුවාගේ විශ්ලේෂණාත්මක බුද්ධිය උත්පාදක ශක්තිය වර්ධනය කිරීම සඳහා අපේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න ඕනේ. හැබැයි මේ සියල්ලක්ම කරන අතර අපි එක දෙයක් අමතක නොකළ යුතුයි. මොකක්ද ඒ? සාරධර්ම අන්තියට ගිහිල්ලා දැනුම ලබා දැනුමෙන් පිරිපුන් පුද්ගලයන්ගෙන් සමන්විත සමාජයක් නෙවෙයි අපිට ඕනේ. ඒක එක කොටසක් පමණයි. හැබැයි මේ විෂයන් හදාරන අතර අධ්‍යාත්මික පැත්ත සාරධර්ම අන්න ඒක අවශ්‍යයි තෘප්තිමත් ජීවිතයක් ගත කිරීම සඳහා. සතිමත් බව අන්න එතනට තමයි අපේ ජීවිතයට අපේ සමාජයට ඇතුළු වෙ යුත්තේ. මේ බොහොම ප්‍රසිද්ධ ස්වාමීන් වහන්සේ නමක් මට කිව්වා මම නම කියන්නේ නැහැ. ඒ ස්වාමීන් වහන්සේ මට කිව්වා විශේෂයෙන්ම පෙර පාසල් සම්බන්ධයෙන්. ධම්මවිජය නායක ස්වාමීන් වහන්සේ මේ ගැන මම හිතන්නේ මේ සිතුවිල්ල ගැන උනන්දුවක් දක්වයි. මට ඒ ස්වාමීන් වහන්සේ කිව්වේ අපි කරන්නේ මේ වදය හදන එක නෙවෙයි. ඒ මේ වදයට මේ පැණි දාන එක. මේ පැණි කියන්නේ විෂයන් පිළිබඳ දැනුම. හැබැයි ඉස්සෙල්ලා අපි මේ වදේ හදනවා. ඒ දරුවාගේ මනස. ඒ මනස සෑදීමේදී අර සාරධර්ම පිළිබඳ අපි ප්‍රමුඛත්වයක් දක්විය යුතුයි. මේ වදේ ඉස්සෙල්ලා හදමු ඊට පස්සේ පුරවන්නේ
අකුරු ලියන එක ව්‍යාකරණ ඒව ඔක්කොම අර මේ වදේට පුරවන දේවල්. ඉතින් මේ වදේ සඳහන්. ඒක කරන අවස්ථාවේදී තමයි ඔබ සියලු දෙනාගේ වැඩපිළිවෙල ඍජුව අදාළ වන්නේ. ඉතින් මීට වඩා මම දීර්ඝ වශයෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. මේ වැඩ පිළිවෙලට අපේ පූර්ණ සුභාශිංසනය හා ආශිර්වාදය තියෙනවා. ඒක නමින් පවණක් නෙවෙයි ස්වාමීන් වහන්සේ. අපේ අමාත්‍යංශයක් හැටියට වෙහෙසලා ඔබ සියලු දෙනා සමග අපේ සංඝ රත්නය සමග මේක ඉදිරියට ගෙන යාමට අපේ පූර්ණ කැපවීම තිබෙන බව අවංකව ප්‍රකාශ කරමින් ඔබ සියලු දෙනාටම අපේ කෘතඥතාවයේ ප්‍රණාමය පිරිනමමින් මේ වැඩපිළිවෙල අතිශයින් සාර්ථක වේවායි ඊට සිතින් ප්‍රාර්ථනා කරමින් මම නිහඬ වෙනවා. ස්තුතියි. අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය ජ්‍යෙෂ්ඨ නීතිඥ සුසිල් ප්‍රේමජයන්ත මැතිතුමන්. අතිපූජ්‍ය ධම්මජීව නායක ස්වාමින් වහන්සේ, ඒ වගේම අධ්‍යාපන අමාත්‍යාංශයේ පිරිවෙන් අධ්‍යක්ෂක අතිපූජ්‍ය වටනා පහසුමානන්ද නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ ගරුතර මහා සංඝරත්නයන් අවසරයි, ගරු පූජ්‍යගතුමනි, අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ගරු ජී.එල්. පීරිස් මැතිතුමනි, අමාත්‍යාංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්, ඒ වගේම විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග මැතිතුමන්, අමාත්‍යාංශයේ සියලුම ආතරික ලේකම්වරුන්, නිලධාරීන්, ඒ වගේම ආනන්ද විද්‍යාලයේ විදුහල්පතිතුමන්, අනිකුත් ආචාර්ය මහත්මීන්, ඒ වගේම අපේ හිතවත් ජනාධිපති නීතිඥ ප්‍රශාන්ත්ලාල් අල්විස් මැතිතුමන්, මේ වැඩසටහන සම්පූර්ණයෙන්ම මෙහෙවන මං කලකට පෙර හඳුනාගත්ත ශ්‍රී ජාදවනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සනත් මහවිතානගේ මැතිතුමන් ඇතුළු සීලුම සංවිධායකින්, ඒ වගේම මේ පාසලේ දරුවනි, මම හිතන්නේ අද මේ මයින්ඩ්ෆුල්නස් එහෙම නැත්නම් සතිමත් බව පිළිබඳව ප්‍රථම වතාවට අධ්‍යාපන අමාත්‍යාංශයේ ඇමතිතුමත් මම රාජ්‍ය ඇමති හැටියට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපේ ලේකම්තුමන් ඇතුළු ඒ පිරිස් දැනුවත් කිරීම සහ මේ වැඩසටහන ඉදිරියට කරගෙන යාම සඳහා අවශ්‍ය යම් කතිකාවක් ඇති කිරීමේ අරමුණ ඇතිව විය යුතුයි මෙම වැඩසටහන අද සම්පාදනය කළා තියෙන්නේ. මම පළමුවෙන්ම සඳහන් කරන්න ඕනේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ අපි කෙටියෙන් හැඳින්වුවොත් මට අයත් රාජ්‍ය අමාත්‍යාංශයේ කාර්යභාරය වෙන්නේ සාමාන්‍ය අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව හඳුන්වා දීම සහ ක්‍රියාවට නැංවීම කියන කාරණේ. ඒ පිළිබඳව සිළු අධීක්ෂණ කටයුතු ගරු අධ්‍යාපන ඇමතුමා විසින් අමාත්‍යාංශ හතරෙම කරනවා ඇති. ඒ තලවල දැන් මේ වෙන විට අධ්‍යාපන ප්‍රතිසංස්කරණ යටතේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක, සතිමත් භාවය කියන එක කොටසක්. අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ වැදගත්ම කාරණය තමයි සංකල්පමය වශයෙන් ගරු අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මැතිතුමා කිව්වා වගේ අපේ නිදහස් අධ්‍යාපනය ලබා දීමෙන් පසුව කාලය ගත්තොත් එහෙම ඊට පෙර ගැන මම කතා කරන්න යන්නේ නැහැ. පිරිවෙන් අධ්‍යාපනය, මිෂනාරි අධ්‍යාපනය විවිධ ආකාරයෙන් තිබුණා. නමුත් අඩු වැඩි වශයෙන් බ්‍රිතාන්‍ය අධ්‍යාපන ක්‍රමය තමයි යම් යම් වකවානු වල සංශෝධන කීපයකට යටත්ව අද දක්වා ක්‍රියාත්මක වෙන්නේ. හැබැයි මහා බ්‍රිතාන්‍යයේ මේ අධ්‍යාපන ක්‍රමය අද නැහැ. ඒ නිසා තමයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණයක් සමස්තයක් හැටියට පූර්ව ළමාවධිය, සාමාන්‍ය අධ්‍යාපනය, ඊළඟට වෘත්ති අධ්‍යාපනය සහ උසස් අධ්‍යාපනය මේ තල සියල්ලම ක්‍රියාත්මක කිරීමේදී මානව සම්පත මානව ප්‍රාග්ධනයක් බවට පරිවර්තනය කළා. කොහොමද ඒක ආයෝජනය කරන්නේ කියන තැනට තමයි සංකල්පමය වශයෙන් අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේදී අරමුණ වෙන්නේ සමස්ත ප්‍රතිසංස්කරණය. දැන් මෙතෙන්දී සාමාන්‍ය අධ්‍යාපනයේදී අපි කතා කරනවා දැනුම කුසලතා ආකල්ප. දැනුම පිළිබඳ කිසිම ගැටලුවක් නැහැ අපේ රටේ අධ්‍යාපනයේ. විශ්වවිද්‍යාල අධ්‍යාපනයේ දක්වා. කිසිම ගැටලුවක් නැහැ. අපේ ඕනෑම උපාධාරයෙකුට සාමාන්‍ය පෙළ උසස් පෙළ සමත් දරුවෝ වෙනත් ඕනෑම රටක ඒ මට්ටමේ දරුවෙක් හා සමානව ඊට ඉහළින් ඉන්නව මිසක් කිසිම අඩුවක් නැහැ එතන. දැනුම. ඒක අපේ අධ්‍යාපනය තුල ලැබෙනවා.
අපේ විදුහල්පතිවරු ගුරුවරු විශ්වවිද්‍යාල ආචාර්යවරු ආකල්පත් අපේ රටේ දන්නා වූ 2500කට අධික ඉතිහාසයක් තුල ඊළඟට වෙනත් ආගම් අපේ රටේ තිබුණා වුණත් ඒ සියලු ආගමිකයන් අතර වුණත් ආකල්ප අපි මම හිතන්නේ අපේ රටක් හැටියට ඒ බෞද්ධාගමික මූලධර්ම මත පදනම් වෙලා මේ රටේ මිහිඳු මහ රහතන් වහන්සේගේ පැමිණීමෙන් පස්සේ වූ සමාජ ආර්ථික සංස්කෘතික විපර්යාසයත් එක්ක අද දක්වා රැකගෙන එනවා. අඩු වැඩි වෙන්න වෙනස් වෙන්න පුළුවන්. යම් යම් පරිසර කරුණු මත වෙනස් වෙන්න පුළුවන්. නමුත් ආකල්ප අපේ සංසන්දනාත්මකව බැලුවොත් වෙනත් රටවල් එක්ක අධ්‍යාපනයේ ආකල්ප යම් මට්ටමක තියෙනවා. සමහර පාසල් ඒවා ඉහළම මට්ටමින් ක්‍රියාත්මක කරනවා. බෞද්ධ පාසල් වෙන්න පුළුවන්, කතෝලික පාසල් වෙන්න පුළුවන්, මුස්ලිම් හින්දු පාසල් වෙන්න පුළුවන්. ඒවා කරගෙන යනවා. මොකද මේ ආගමික පසුබිමත් එක්ක ආකල්ප. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ස්කිල්ස්, කුසලතා. මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. ඒ නිසා මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණයේ ප්‍රධාන අරමුණක් තමයි මේ කුසලතා කියන එක අර දැනුම කියන මට්ටමටම ගෙනල්ලා කුසලතා පැත්ත ඉහළට නැංවීම. දැන් අපේ රටේ පහුගිය කාලේ මේ වර්තමාන රජයේ අතිකරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා දුන්න පොරොන්දුවක් අනුව උපාධිධාරීන් අවුරුදු 5ක විතර රැකියා විරහිතව හිටපු උපාධිධාරීන් අයදුම්පත් කැඳවුවා. 54000ක් දැන් මම දැන් අද පුවත්පතක තියෙනවා තවත් 4000ක් විතර දෙනවා. දැන් 54000ක්. හැබැයි දැන් මේ අය දැන් මේ වෙලාවේ මොකද්ද කරන්නේ? අවුරුද්දක පුහුණුවට යොමු කරලා තියෙනවා. විවිධ අමාත්‍යාංශ ආයතන රාජ්‍ය ආයතන පුහුණුවට. ඒතර අපේ රටේ උපාධිධාරීන්, වෛද්‍ය උපාධිධාරීන්, ඉංජිනේරු උපාධිධාරීන්, ක්වොන්ටිටි සර්වේයර්ස්, මාකටිං වැනි තව කීපයක් කරුණාම අනිත් සියලු උපාධිධාරීන් නැවත පුහුණු කරනවා මිසක් රැකියාව අභිමුඛ කරන්න බෑ. එතනයි ප්‍රශ්නේ. අපේ ප්‍රශාන්තලාලුයි මමයි මම හිතන්නේ බොහෝ දුරට අපි කන්ටෙම්පරරි සමකාලීනව. මම විත්තිය වෙනුවෙන් පෙනී සිටින නීතිවේදියෙක් කැට්ට කොළඹ මහාධිකරණයේ වැඩ කරනකොට අපේ ප්‍රශාන්තලාල් ජනාධිපති නීතිඥතුමන් රජයේ නීතිඥයෙක් හැටියට ඒ කාලේ වැඩ කළා. අපේ ජීල් පිරස් මැතිතුමාගේ ශිෂ්‍යෙක් විශ්වවිද්‍යාලයේ නීති පීඨේ. ඒ නිසා හැබැයි අපි වෘත්තිකයෝ හැටියට අපිට මාස 6 ඇප්‍රන්ටිස් තියෙනවා. ජ්‍යෙෂ්ඨ නීතිඥයෙක්. එතනින් පස්සේ අපි කෙලින්ම උසාවියට යන්නේ. සේවාදායක වෙනුවෙන් අපි කරුණු කියනවා අධිකරණය ප්‍රැක්ටිස් කරනවා. ඒ වෘත්තියක්. ඒක නිසා එතකොට ඒ වගේ වෘත්තීන් කීපයක් කරුණාම අද වෙලා තියෙන දේ මම කිව්වේ. නිසා මේ தত্ত্বය අපි වෙනස් කරන්න ඕනේ. විශ්වවිද්‍යාලයෙන් බිහිවන උපාධිධාරී නැවත පුහුණු කරන්න වෙනව නම් වෘත්තියට එතන ප්‍රශ්න. මේක තමයි අවසාන end result එක, අවසාන ප්‍රතිඵලය වෙලා තියෙන්නේ. අපේ රටේ විශ්වවිද්‍යාල වලට අද ඇතුළත් වෙන ප්‍රමාණය කොමිසමේ සභාපතිතුමන් ඉන්නවා 172ක් කලා වාණිජ්‍ය සහ අනිකුත් විශේෂ ක්ෂේත්‍රයන්. 128යි විද්‍යා තාක්ෂණ සහ රැකියාව අභිමුඛ වෙන්න පුළුවන් රැකියාවන් සඳහා යොමු වෙන ශිෂ්‍ය සංඛ්‍යාව. දැන් මේක ක්‍රමානුකූලව අපි අනිත් පැත්තට හරවන්න ඕනේ උසස් අධ්‍යාපනය. මැලේසියා වගේ රටවල් තිබුණේ මේ තත්ත්වය නමුත් ඒක වෙනස් කළා. ඒ නිසා මම මේ සාමාන්‍යයෙන් කිව්වේ මේ අපේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල සාමාන්‍ය අධ්‍යාපනයේ ක්ෂේත්‍ර 7ක ප්‍රතිසංස්කරණයක් වෙන්න ඕනේ. මේක එක කාරණයක් තියෙනවා හෙල්ත් ෆස්ට් සෞඛ්‍ය අංක එක බලන්නේ. කොවිඩ්-19 එන්න කලින් මේ ප්‍රතිපත්ති රාමුව සකස් කළේ ජනාධිපති කාර්යසාධක බලකාය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා පත් කරපු 200ක් විද්වතුන් එකතු වෙලා තමයි ප්‍රතිපත්ති රාමුව හැදුවේ. දැන් අපි ඒක මේ ක්ෂේත්‍ර 4ක් තුල ක්‍රියාත්මක භාවයට ගෙනියන්න යනවා. අපි අදහස් සියල්ල ලබාගෙන තව අවශ්‍ය සංශෝධන තියෙනවා. ඊටාම කෙටි කාලයකදී අවසාන ප්‍රතිපත්ති තීන්දුව ගන්නවා. අපේ ගරුතර ස්වාමින් වහන්සේ මේ මයින්ඩ්ෆුල්නස් කියන එක මේක තුල තියෙනවා ප්‍රතිසංස්කරණ. ජාතික අධ්‍යාපනයේ මේ වෙනකොට යම් යම් වැඩ කටයුතු ආරම්භ වෙලා තිනවා. විෂයමාලා සංවර්ධන වෙන ආකාරය, කාලච්ඡේද සකස් වෙන ආකාරය, ටෙස්ටිං ඇන්ඩ් ඉවැලුවේෂන් කොහොමද වෙන්නේ විභාග දෙපාර්තමේන්තුවත් එක්ක, ඊළඟට අපි කොහොමද දරුවාගේ මේ ඔය කන්ටෙන්ට්ස් අඩු කරනව නෙමෙයි නමුත් ස්කිල්ස් පැත්ත වැඩි කරන්නේ කොහොමද පන්ති කාමරේ. මේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණය හරියට සිදු වෙන්න නම් ප්‍රාථමික
කනිෂ්ඨ ද්විතීක හා ජ්‍යෙෂ්ඨ ද්විතීක වශයෙන් කොටස් තුනකට තමයි පාසල් වර්ගීකරණය වෙන්නේ. අද තියෙන පාසල් වර්ගීකරණ මේ ක්ෂේත්‍රයේ ඉන්න අය වෙන කවුරුත් දන්නේ නැහැ. එකේ B මම විග්‍රහ කරන්නේ නැහැ. එක C type 2 type 3. හැබැයි ලෝකයේම සම්මත ක්‍රමය ප්‍රාථමික, කනිෂ්ඨ ද්විතීක, ජ්‍යෙෂ්ඨ ද්විතීක. ගුරු තුලනේ ඉතා පහසුයි. ගුරුවරු පුහුණු කරන්නේ මේ පදනමේ. සෑම ගුරුවරයෙක්ම උපාධිධාරියෙක් කිරීමයි අපේ ඉලක්කය. විද්‍යාපීඨ වලට බඳව ගන්න සෑම ගුරු පුහුණුව ලබන අය අවසන් වෙන්නේ උපාධියකින්. ඒතර උපාධිධාරියෙක් තමයි මින් ඉදිරියට අපි සැලසුම් කරන්නේ පන්ති කාමරයට ඉගැන්වීමට එන්නේ. ගුරුවරයා වෘත්තික භාවයෙන් අද ඉන්න ගුරුවරු වෘත්තික භාවය ලබාගෙන තිනවා. හැබැයි අලුතෙන් එන සියලු දෙනා වෘත්තික භාවයට පත් කළා තමයි පන්ති කාමරයට යන්නේ. ඒක තමයි ඉලක්කය. ඒ නිසා මෙතන වෙනස්කම් වෙන්න පුළුවන්. විෂය නිර්දේශ වල වෙනස්කම් වෙන්න පුළුවන්. අද තියෙන දේශන ක්‍රමයට වඩා පන්ති කාමරේ ප්‍රාථමික අංශයේ දරුවෝ 25යි. ප්‍රතිසංස්කරණය හරියට කරනවා නම්. ගෲප්ස් 5යි. පහේ ගෲප්ස් 5යි ප්‍රයිමරි. එතනින් ඉහළ 35යි. හතේ ගෲප්ස් 5යි. දැන් පන්ති කාමරේ වර්ග අඩි 400යි. පන්තියක ඉන්න දරුවෝ 50ක්. එක්කෙනෙකුට වර්ගඩ කීයද ඉතුරු වෙන්නේ? එම් සාර්ථක කරන්න බෑ. දැන් මෙතන මයින්ඩ්ෆුල්නස් එකේදී වෙන්නේ මානසික ඒකාග්‍රතාවයක් ඇති කිරීම. මනස එක් අරමුණක් වෙනුවෙන් අපිට යොමු කරන්න පුළුවන් නම් තප්පර 30ද විනාඩියද විනාඩි 2ද 3ද 4ද 5ද කියන එක තුල ඒ මානසික සහනය සහ මනස ප්‍රකෘති තත්ත්වයටපත් වෙනවා. දැන් තියෙන කොහොමද වෙන්නේ අධ්‍යාපන ක්‍රමය? ආනන්ද විද්‍යාලය ගත්තොත් මම හිතන්නේ කොළඹ නගරයෙන් එන්නේ දරුවෝ 20%යි. ඊටු 80%ම කොළඹ නගරයට පිටින් එන්නේ. එහෙනම් මහරගම ඉඳලා එන්නත් අඩුම ගන්න උදේ 6ට පිටත් වෙන්න ඕනේ බස් එකේ හෝ වෑන් එකේ කාර් එකේ. එතකොට 6ට පිටත් වෙන්න අඩුම ගන්න 5ට හැරෙන්න ඕනේ. පාසලෙන් ඉවරලා ඉතින් අපි දන්නෝනේ එකමාරයි දෙකෙන් පස්සේ වැඩි දෙනා උපකාර පන්තිවල. එතකොට වෙනම පාසල් පද්ධතියකුත් තියෙනවා මේ රටේ. දැන් පහේ ශිෂ්‍යත්ව දරුවෝ ලකුණු 200 ගත්ත 10 දෙනෙක් පළවෙනි වතාවට. ඇයි? පන්ති ගියේ නැහැ. ඉගෙන ගත්ත කොටස ගෙදර ඉඳගෙන ඔන්ලයින් පහේ දරුවන්ට බෑනේ එච්චර දුරට. එහෙම නෙමෙයි උනේ. ඔය වහන්සේ මේ කරන්න හදන දේ සතිමත් භාවය. ඒකාග්‍රතාවයක් ඇති කළා එකම අරමුණකට යොමු කළා ඒගොල්ලෝ සම්පූර්ණ කාල සීමාවකට යෙදෙව්වා. එතකොට පාරේ යන්නේ නැහැ බස් වල ගිහලා කාලේ නාස්ති කරන්න දෙයක් නැහැ උපකාර පන්ති යන්න දෙයක් නැහැ. ඉගෙන ගත්ත දේ හරියට අවධානය යොමු කළා. ලකුණු ගත්තා. දැන් ඉතින් පෙළපාලි යනවා ලකුණු වැඩි වෙලා ඊ පස්සේ ඒක වෙනස් කරන්නයි කියලා. දැන් උසස් පෙළ ප්‍රතිඵල අහම් බලන්න උසස් පෙළත් ඔකමයි. මේකෙන් පෙන්වන්නේ මොකද්ද? පාසලේ අධ්‍යාපනයේ අපේ ගුරු මහත්මිය විදුහල්පතිවරුන්ගේ මඟ පෙන්වීමට ඇසේ විෂය නිර්දේශය නියමාකාරයෙන් සම්පූර්ණ කළා ඒ ටික කරන්න පුළුවන් නම් ඒකට මානසික ඒකාග්‍රතාවයෙන් අවධානය යොමු කරලා සූදානම් වෙන්න පුළුවන් නම් විභාගෙට ජයග්‍රහණය වෙනවා. අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ක්ෂේත්‍රය තුල අපේ ස්වාමින් වහන්සේ මේ මයින්ඩ්ෆුල්නස් එක තිනවා. ඒකට අවධානය යොමු කරලා තිනවා. මම ක්ෂේත්‍ර 7ක් කිව්වා 7 ගැන මට කියන්න වෙලාව මදි. නමුත් ජාතික අධ්‍යාපන ආයතන විශේෂයෙන් අපේ අමාත්‍යාංශ ලේකම් ආචාර්ය උපාලි සේදර මහත්මයා එතුමා මම මුණ ගැස්සලා මේ වැඩපිළිවෙල ડોક્ટર සනත්වත් මුණ ගැහෙන්න පුළුවන් මම එතුමාව දන්නවා. ඉතින් ඒක නිසා අපි කටයුත්ත ප්‍රශාන්තලානුත් ඉන්නවා. ඒ නිසා මේක ඉතා හොඳ දෙයක්. මේක එක ආගමකට සීමා වෙච්ච දෙයක් නෙවෙයි. ඕනම ආගමිකයෙකුට මම හිතන්නේ මේක කරන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. කිසිම බලපෑමක් ඇති වෙන්නේ නැහැ. ඒ නිසා මම හිතනවා අද අධ්‍යාපන ප්‍රතිසංස්කරණ වලටත් COVID-19 තත්වයටත් හරියටම ගැළපෙන වැඩපිළිවෙලක් තමයි සතිමත් භාවය කියන එක ප්‍රකාශ කරමින් මම හිතනවා මේකේ අර එක තැනකදී කිව්වා මම හිතන්නේ පාර්ලිමේන්තුව ගැන එහෙම නේද? ඔව්. එතෙන්ද කියන්නේ මේක අපේ අවසාන වගේ යෝජනාව පුළුවන් නම් කතානායකතුමත් එක්ක සාකච්ඡා කරලා අපේ മന്ത്രിවරු 225ම බැරි වුණත් මේකට වෙලා තියෙන පිරිසක් හරි එකතු කරගෙන ඒගොල්ලන්ට මේ සතිමත් භාවය පුහුණු කරලා දෙන්න. එතකොට මුළු රටම ඊළඟ අවුරුදු 5ේදී හරියයි. මොකද ජනාධිපතිතුමාටයි අගමැතිතුමාට තනියෙන් මේක කරන්න බෑ. හවස සමහර මාධ්‍යවල ප්‍රවෘත්ති බැලුවාම දේශපාලඥයෝ වැඩි හරියක් කතා කරන්නේ වැරදිකාරයෝ වෙලා උසාවියෙන් දඬුවම් දීපු අයව නිදහස් කරන්නයි කියලා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ ඉස්සෙල්ලා අවබෝධයක් ඇති කරගන්න ඕනේ. රටක විනයක් හැදෙන්න ඕනේ.
ඒක ස්වයං විනයක් වෙන්න පුළුවන්. මේක තුලින් ස්වයං විනයක් ඇති වෙනවා. නමුත් ස්වයං විනයක් ඇති වෙන්න කලින් මේ මට්ටමට වැටලා තියෙන සමාජයන් අපිට නීතිය තුලින් යම් ප්‍රමාණයකින් කළමනාකරණය කරන්න වෙනවා. එසේ නොවුනොත් නීතියට බය නැත්තම් මොකද වෙන්නේ? මහා දාලවයි මිරිමෙරුම් කරනවා. අපේ රටේ දණ්ඩ නීති සංග්‍රහය අපේ මහාචාර්යතුමා ඉන්නවා. අපේ රටේ අද තියෙන දණ්ඩ නීති සංග්‍රහය පැනෙව්වේ 1885 ජනවාරි 1 වෙනිදා. රෝමලන්දින්සි නීතිය සහ අපරාධ නීතිය නිවත් කළා. එදා සිට අද දක්වා මම දන්න තරමින් මම නීති උපාධියත් කළා. නීති විද්‍යාලයත් අවසන් කළා. අපරාධ නඩු පිළිබඳ එක දිගට අවුරුදු 10ක් මිනිමෙරුම් නඩු වලටත් එක්ක පෙනී ඉඳලා දිනවා කොළඹ මහාධිකරණ. පාර්ලිමේන්තුවේ බොහොම ගාපු නඩුවත් එක්කම. හැබැයි මම කිසි දවසක දැකලා නැහැ අපේ රටේ ශ්‍රේෂ්ඨාධිකරණය 1885 ජනවාරි 1 වෙනිදා මේ දණ්ඩ නීති සංග්‍රහය හඳුන්වා දුන්න දවසලා අද දක්වා කිසිම දවසක නිවැරදි කරුවෙක් වැරදි කරුවෙක් කළා තියෙනවා. වැරදි කරුවෝ නම් දහස් ගාණක් නිදහස් වෙලා තිනවා. අපි අතිනොත් නිදහස් වෙලා තිනවා. අඩු කතා කරලා. අපි දන්නවා. නමුත් කවදාවත් නිවැරදි කරුවෙක් වැරදි කරුවෙක් වෙලා නැහැ. මම ඒ ගැන සඳහන් කරමින් ඒ පිරිස දේශපාලඥයින්වත් මේක දැනුවත් කිරීම මම හිතනවා අද ඊට වැදගත් කියන කාරණය සඳහන් කරමින් අපේ සම්පූර්ණ සහයෝගය මේ වැඩසටහනට ලබා දෙනවා කියන කාරණය මතක් කරමින් මගේ වචන සොල්කා. මම අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මැතිතුමන්ට ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා ඔහුගේ දේශනය පවත්වන්න ලෙස. මට හරියටම කතාව මතක නෑ මම කොහේ හරි තැනක කියුවා එක දවසක මේ ලංකාවේ තියෙන මේ වගේ වැඩසටහනක් තුළින් ඇමරිකාවේ එක සිරගෙදරක මේ දරුණුම අපරාධකාරයෝ වෙනුවෙන් ඒ හිටපු පුද්ගලයා මේ ස්වාමීන් වහන්සේ වගේම මේ වැඩසටහනක් තුළින් ඒගොල්ලන්ව මෙල්ල කරන්න ගිය වෙලාවකින් බෞද්ධ දර්ශනයට අනුව මේකේ දේ සතිය තමයි නම සතිය නෙමෙයි වුණාට ඒකේ හරය සතිය කියලා මට මතක මේ සිරගෙදර මේ වැඩසටහන ඒ බාර වෙන්නේ කෙනා මේක ප්‍රගුණ කරනකොට රාජ්‍ය තන්ත්‍රයේම විරෝධයක් ඇවිල්ලා තිනා මේ මොනවද මේ කරන්නේ කියලා. කියන්නේ මේ දරුණුම අපරාධකාරයෝ මෙල්ල කරනකොට මේක සත්‍යම කතාවක් මම කියුව එකක් ටෙක්සස් ප්‍රාන්තේ වෙලා තියෙන්නේ. නමුත් අර ඒ දරුණු සිරකාරයෝ මුලින්ම අනිත් ඒගොල්ලෝ මේ සතිය වගේ වඩනකොට ඒගොල්ලන්ටත් මේක නැතේරිලා ඒගොල්ලොනුත් මේකට අරියාදු කරනකොට පස්සේ ටිකින් ටික මේක අවබෝධ කරගෙන කරනකොට මුළු ඒ ධර්ම අපරාධකාරයෝ සියල්ල මේ කරනකොට ඒ රාජ්‍ය නිලධාරීන්ම ලොකුම තැනකින් මේකට යොමු කරපු එක්කෙනාට බලපෑමක් ඇති කළා. නමුත් ඒකත් නවත්තන්න බැරි වෙලා තියෙනවා. මොකද ඊට පස්සේ ඒගොල්ලොත් මේකේ වටිනාකම හඳුනගෙන තියෙනවා. ඒ ඇමරිකාවේ ඉන්න දරුණුම අපරාධකාරයෝ මෙල්ල කරන්න පුළුවන්. ඒ වගේ වැඩසටහන් වලින් හික්මීම තුළින් කොයිතරම් මේ මනස වෙනස් කරන්න පුළුවන්ද සමාජයට වැදගත් අය බිහි කරන්න පුළුවන්ද කියන එක. සතිය කියන එක කොච්චර වැදගත් වෙනවාද කියන එක රෝග වළක්වා ගැනීම සහ රෝග වලට ප්‍රතිකාරයක් හැටියට වගේම මනෝවිද්‍යාත්මක වශයෙන් මගේ ක්ෂේත්‍රයේ තුල කොයිතරම් වැදගත් වෙනවද සතිය කියන කෙටි හැඳින්වීමක් කරන්න පුංචියට විස්තර කරන්න. අපි දන්නවා ඔබ සියලු දෙනා වෛද්‍යවරුන් විදිහට අපි කරන්නේ රෝහලක රෝගීන් පරීක්ෂා කරනවා පර්යේෂණ වලට එතන ටෙස්ටිං වලට භාජනය කරනවා ප්‍රතිකාර කරනවා. මේක තමයි අපි කරන්නේ. නමුත් අපි සෞඛ්‍ය කියන වචනය ගැන කතා කරනකොට අපි සෞඛ්‍ය කියන එකෙන් අදහස් කරන්නේ ඒක විතරක් නෙවෙයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේට අනුකූලව ඔවුන් මේක අර්ථ දක්වන්නේ සෞඛ්‍ය කියන්නේ කායික මානසික සමාජික සහ ආධ්‍යාත්මික යහපැවැත්ම විදිහට. ඒතර අපි රෝහලකදී මේ කෙරෙන පර්යේෂණ ටෙස්ටිං සහ එක්සැමින් කිරීම එක සහ ප්‍රතිකාර කිරීමේදී බොහෝ වෙලාවට සිද්ධ වෙන්නේ කායික සෞඛ්‍ය ගැන අවධානය යොමු කරන එක සහ ඒ කායික රෝගවලට ප්‍රතිකාර කරන එකත් සමහර අංශවල මේ ප්‍රිවෙන්ෂන් එහෙම නැත්නම් වළක්වා ගැනීම මේ විශේෂයෙන් මෙවැනි කාලවලදී මේවා තමයි අපි අතින් බොහෝ වෙලාවට වෛද්‍ය සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ සිද්ධ වෙන්නේ. හැබැයි මම කල්පනා කරන එකක් තමයි අපිට අවධානය දෙන්නට ඕනේ ඊට අමතරව මේ මානසික සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියන කොටස් තුනටත්
මොකද ඒ කාරණා තුන පරිපූර්ණය කරගන්න අත්‍යවශ්‍යයි. ඒ නිසයි ලෝක සෞඛ්‍ය සංවිධානයේ අර්ථ දක්වන්නේ සෞඛ්‍ය කියන වචනේ කායික වගේම මානසික සමාජික සහ ආධ්‍යාත්මික යහපැවැත්මක් තියෙන්නට ඕනේ කියන එක පිළිබඳව. ඒතර මානසික පැත්ත ගැන කතා කරනකොට අපි මනෝවෛද්‍යවරු විදිහට ඒක අපේ අතින් යම් මට්ටමකට සිද්ධ වෙනවා. නමුත් සමාජීය සහ ආධ්‍යාත්මික යහපැවැත්ම කියන එක සිද්ධ වෙනවා ඊටමත් අල්ප වශයෙන් තමයි සිද්ධ වෙන්නේ. අපිට සතිය පුරුදු පුහුණු කිරීම තුළින් අපිට පුළුවන් වෙනවා මේ සෞඛ්‍ය කියන වචනේ අර්ථ දැක්වීම නිර්වචනය කිරීම 100% සාක්ෂාත් කරගන්න මේ සතිය පුරුදු පුහුණු කිරීම තුළින්. ඒතර scientific basis of mindfulness කියන එක මම දැම්මේ ඔබට පේනවා පින්තූරේ දාපුවාම mindfulness කියලා මොකද දාලා තියෙන්නේ පින්තූරේ කියන එක ඔබට පේනවා මේකෙන් අදහස් කරන්නේ මොකද්ද? මේකෙන් අදහස් කරන්නේ සමබරතාවය නැත්නම් balance. මේ ගල් තියලා තියෙන හැටි ඔබට පේනවා. ඒතර සතිමත් බවින් ඇත්තටම මේ බැලන්ස් කියන එක සිද්ධ වෙනවා. මොකක්ද බැලන්ස් වෙන්නේ? අපි හැමෝම හැදිලා තියෙන කායික සහ මානසික දෙකේ එකතු වෙන හොඳ බැලන්ස් එකක් මෙතන සිද්ධ වෙනවා. දරුවන් තුල අර අධ්‍යාපනයේදී සිද්ධ විය යුතු දැනුම වගේම ආකල්ප සහ කුසලතාවල තියෙන ගැටලු निराකරණය වෙලා මේ සමබරතාවයක් ඇති කරන්න පුළුවන් වෙනවා මේ මයින්ඩ්ෆුල්නස්. එහෙම නැත්නම් සතිය සිහිය පිටුවා ගැනීම තුලින්. ඒක සතිය පුහුණු කිරීම තුළදී මොනවද ඇත්තටම සිද්ධ වෙන්නේ ජීව විද්‍යාත්මකව කෙටියෙන් පැහැදිලි කරන්න ප්‍රධාන වශයෙන් කතා කරනකොට අපිට ස්ථාන එහෙම නැත්නම් පද්ධති තුනක් ගැන කතා කරන්නට පුළුවන්. එකක් තමයි සතිය පුහුණු කරන විට ස්නායු පද්ධතියට මොකක්ද සිද්ධ වෙන්නේ මොනවද සිද්ධ වෙන වෙනස්කම් කියන එක ගැන අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට අපිට කතා කරන්න පුළුවන් අපේ සිතේ තියෙන හෝමෝන කියලා අපි අහලා තියෙනවා. හෝමෝන පද්ධතියේදී මොනවද සිද්ධ වෙන වෙනස්කම් කියන එක අපිට කතා කරන්න පුළුවන්. ඊළඟට තමයි අපි කවුරුත් දන්නවා අපි හැමෝම හැදිලා තියෙන මූලික ඒකකේ තමයි සෛලය. ඒතර මේ සෛලමය ඊටාම කුඩා ඒකකෙ වෙන සෛලය දක්වා කොහොමද සතිය ගමන් කරන්නේ? සතිය තුළින් මේ ඊටා කුඩාම ඒකකයට පවා බලපෑමක් ඇති කරන්න පුළුවන්ද කියන එක අද පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒතර බොඩි මයින්ඩ් ඉෆෙක්ට් එහෙම නැත්නම් කායික මානසික ක්‍රියාකාරීත්වය කොහොමද සිද්ධ වෙන්නේ? මොලේ ගැන කතා කරනකොට අපිට විශේෂයෙන්ම කතා කරන්න පුළුවන් ස්ථාන තුනක් පිළිබඳව සතිමත් බව හා කතා කරනකොට. ඇමිග්ඩලා කියන කොටස, ඊළඟට හිපෝකැම්පස් කියන කොටස සහ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන කොටස ඔබට පින්තූරෙන් පේනවා. මෙන්න මේ තුනේ ලොකු වෙනස්කම් සිද්ධ වෙනවා කියලා රිසර්ච් වලින් ඔප්පු කරලා තියෙනවා. එතකොට අපි කතා කරොත් ඇමිග්ඩලා කියන පුංචි කොටස මොලේ අභ්‍යන්තරයේ තියෙන මොකක්ද මේකෙන් සිද්ධ වෙන්නේ කියලා කිව්වොත් ඇමිග්ඩලා කියලා කියන්නේ ඕනෑම ප්‍රිමිටිව් එහෙම නැත්නම් ප්‍රාථමික ජීවියෙකුට පවා තියෙන ඉතා සියුම් කොටසක්. මේක ප්‍රධාන කාර්යය තමයි ඊටා කුඩා සතෙකුට පවා අවශ්‍ය වෙන්නා වූ දැනීම්, හැඟීම්, ආවේග, ඉමෝෂන්ස් අප කියලා අපි කියනවා. ඉමෝෂන්ස් සහ සම්බන්ධ වෙන කොටස තමයි මේ ඇමිග්ඩලා කියලා කියන්නේ. ඒක සතිමත් වීමේදී මේ ඇමිග්ඩලා එකට ලොකු බලපෑමක් ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඊළඟට හිපෝකැම්පස් කියලා කොළ පාටින් පෙන්වලා තියෙන කොටස. හිපෝකැම්පස් කියලා කියන්නේ විශේෂයෙන්ම මතක ශක්තිය හා සම්බන්ධ වෙන කොටස. ඒතර එතෙන්ටත් ලොකු බලපෑමක් ඇති කරනවා මයින්ඩ්ෆුල්නස් පුරුදු කිරීමේදී සහ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක තමයි මම හිතන්නේ අපිට වැදගත්ම කොටස වෙන්නේ. අපේ මොලේ පූර්ව කොටස ඉස්සරහා කොටසේ ප්‍රදේශයක් තමයි ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා කියන්නේ. එතන තමයි ඉතා විශේෂයෙන් අපිට කතා කළ යුතුම ලොකු වෙනස්කම් ටිකක් සිද්ධ වෙන්නේ කියන එක මේ පර්යේෂණ වලින් කතා කරලා තියෙනවා. ඒතර ඔබට පේනවා මේකේ සමහර පළවෙනි පින්තූරයේදී ඔබට පේනවා රතු පාටට යම් කිසි කොටස්. එතකොට 15කෙත් ඒ වගේ පේන ඒ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් එකේදී පරිවෘත්තීය ක්‍රියා ඔක්සිජන් සැපයීම ග්ලූකෝස් වල ඇතිවන ක්‍රියා මේ සියලු දේවල් වෙනස්කම් සිද්ධ වෙන හැටි මෙන්න මේ විදිහට පර්යේෂණ වලින් ඔප්පු කරලා තියෙනවා. මේකෙත් පෙන්වන්නේ ඒ වගේම එකක් හිපෝකැම්පස් කියන කොටස වෙනස් වීමට භාජනය වෙන හැටි මේ පර්යේෂණ වලින් පෙන්වලා තියෙනවා. මේ රූපරාමුවෙන් පෙන්වන්නේ ඒ වගේම ඉන්සියුලා සහ ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක. සතිමත් බව පුරුදු කරන සහ පුරුදු නොකරන දෙන්නෙක්ගේ වෙනස්කම් තමයි මේකෙන් පෙන්වලා තියෙන්නේ. ඒතකොට නිල් පාටින් පෙන්වන්නේ භාවනා කරන එහෙම නැත්නම් සතිමත් බව පුරුදු කරන කෙනෙක්. ඒකම රතු පාටින් පෙන්වන්නේ පුරුදු නොකරන කෙනෙක්. ඔබට පේනවා කාලයත් එක්ක සතිමත් බව පුරුදු පුහුණු කරන කෙනෙක්ගේ මේ සෛල ප්‍රමාණයේ ධාරිතාව වැඩි වෙනවා කියලා පෙන්නලා තියෙනවා. අපි මේ කතා කරපු ප්‍රදේශවල විශේෂයෙන් ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් සහ හිපෝකැම්පස් කියන ප්‍රදේශවල
ක්‍රියාකාරීත්වය වැඩි වීම තුළ සෛලවල වර්ධනයත් එක්ක ධාරිතාව වැඩි වෙනවා, කැපැසිටි වැඩි වෙනවා කියන එක. ඒතකොට ඒවා ක්‍රියාකාරීත්වය වැඩි වෙනවා කියන එක තමයි එකෙන් පෙන්නලා තියෙන්නේ. ඊළඟට විශේෂයෙන්ම සඳහන් කළා ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් කියන එක. මේක මිනිස්යාගේ තමයි ඊට විශාල වශයෙන් සංවිධානය වෙලා තියෙන්නේ. අනිත් සතුන්ගේ අඩුවෙන් තමයි මේ කොටස සංවිධානය වෙලා තියෙන්නේ. ප්‍රීෆ්‍රන්ටල් කෝටෙක්ස් ගේ ප්‍රධාන කාර්යයන් තමයි සතුන්ට කරන්නට බැරි මිනිස්සුන්ට කරන්නට පුළු විශේෂිත ක්‍රියාකාරකම්. අපි මේවට කියන higher functions කියලා. එතන cognitive functions ප්‍රජානන ක්‍රියාවන් කියලා අපි කියනවා. සතිමත් වීම පුරුදු පුහුණු කරනකොට මේ ස්ථානවල සෛලවල ක්‍රියාකාරීත්වය වැඩි වෙන්න, කැපැසිටි එක වැඩි වෙන්න සෛල තුල යම්කිසි නියුරෝන කියන ස්නායු සෛල තුල වෙනස්කමක් සිද්ධ විය යුතුයි. ඒක තමයි එතන නියුරෝප්ලාස්ටිසිටි කියන එකෙන් අදහස් කරන්නේ සරලව කියනවා නම් ස්නායු සෛල වර්ධනය, අලුත් වැඩියාව, ඒ වගේම ස්නායු සර්කිට්ස් විදිහට තියෙන්නේ, එහෙම නැත්නම් පරිපත විදිහට තියෙන්නේ. මේ පරිපතවල පරිපත ප්‍රමාණය වැඩි කරන්න, ඒ අතර තියෙන උපාගමයන් වැඩි කරන්න, ඒතර නියුරෝ කිමිකල් ප්‍රමාණය වැඩි කරන්න පුළුවන් කියලා හොයාගෙන ඉතල ඒකට කියනවා රීවයරින් කියලා. ඒතර මොලේ ඇතුලේ සිදුවන ක්‍රියාවලිය රීවයරින් නැවත වයරින් කිරීමක් කරන්න, අලුත් විදිහට කරන්න පුළුවන් කියලා සතිමත් වීම තුලින් අද ඔප්පු කරලා තියෙනවා. සති 8ක් අවමාශයෙන් දවසකට විනාඩි 10ක් මයින්ඩ්ෆුල් වෙන කෙනෙකුට පුළුවන් වෙනවා කියන ලොකු වෙනසක් කරන්න මොලේ යම් යම් තැන්වල නියුරෝප්ලාස්ටිසිටි කියන ක්‍රියාවලිය හරහා. මම විශේෂිත වූ ස්නායු නියුරෝට්‍රාන්ස්මිටර්ස් කීපයක් ගැන සඳහන් කරනවා මෙතනදී අපිට වැදගත් වෙන නිසා. එකක් තමයි මෙලටොනින් කියලා නියුරෝට්‍රාන්ස්මිටර් කිමිකල් එකක් අපේ ශ්‍රාවයේ වෙනවා මොලේ. ඒකේ ප්‍රධාන කාර්යය තමයි නිින්ද. ඒතර සතිමත් වෙන පුද්ගලයෙක්ගේ මෙලටොනින් ප්‍රමාණය වැඩි වෙනවා කියලා හොයාගෙන තිනවා. ඒ තුලින් සුව නිින්දක් ලබන්නට කෙනෙකුට පුළුවන් වෙනවා කියන එක ඔප්පු කරලා තියෙනවා. සෙරොටොනින්, ගැබා, එන්ඩෝෆින්ස් මේ කියන තුනම ප්‍රබෝධයේ සතුට ඇති කරන නියුරෝකෙමිකල්ස් ಜಾති. දැන් සතිමත් වෙනකොට මේ සියලු දේවල් වල සාන්ද්‍රණය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. growth hormone GH කියලා කියන්නේ තරුණ බව ඇති කරන නියුරෝකෙමිකල් එක. එතකොට සතිමත් වෙනකොට growth hormone ප්‍රමාණය වැඩි වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ තුලින් තරුණ බව රැක ගන්න පුළුවන්කම ඇති වෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ වගේම DHA කියලා කියන්නේ ආයු කාලය වැඩි කරන නියුරෝකෙමිකල් එක. ඒකේ සාන්ද්‍රණය වැඩි වීම තුලින් ආයු කාලය වැඩි කරන්නටත් පුළුවන් සතිමත් බව දියුණු කිරීම තුලින් කෙනෙක් හොයාගෙන තියෙනවා. ඒ වගේම මම රතු පාටින් පෙන්නලා තියෙනවා අපිට අහිතකර වූ නියුරෝකෙමිකල් දෙකක් ඔබ අහලා තියෙනවා කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියලා. මේක ප්‍රධාන වශයෙන් සම්බන්ධ වෙන්නේ අපේ ස්ට්‍රෙස් එකත් එක්ක, ආතතිය. ඒත් ස්ට්‍රෙස් එක ඇති කරන්නේ කෝටිසෝල් සහ ඇඩ්‍රිනලින් කියන නියුරෝකෙමිකල් දෙක ස්‍රාවයේ වැඩිවීම නිසා. සතිමත් වීම පුරුදු කරන කෙනෙකුගේ මේ කෝටිසෝල් ඇඩ්‍රිනලින් කියන දේවල් සාන්ද්‍රණය අවම වෙනවා කියලා හොයාගෙන තිනවා. ඒ තුලින් ස්ට්‍රෙස් එක අවම කරන්න පුළුවන්. අපේ සෛලයක් ගත්තාම ඔබ කවුරුත් අහලා තිනවා වර්ණ දේහ ඥාන කියන දේවල් මේ සෛලය ඇතුලේ තියෙනවා කියන එක. ඒතර මේ වර්ණ දේහවල පුංචි කොටසක් තියෙනවා ටෙලොමියර්ස් කියලා. ඔබට පේනවා අපිට කියනවා මේ වර්ණ දේහ කැප් එකක්, ආරක්ෂාකාරී කැප් එකක් විදිහට තමයි මේක තියෙන්නේ. එතකොට වයසට යනකොට මේ ටෙලොමියර් කියන කොටස් අඩු වෙලා ගිහිල්ලා පුංචි වෙනවා, ක්‍රමක්‍රමයෙන් අඩු වේගන යනවා කියන එක තමයි සාමාන්‍ය සිද්ධ වෙන්නේ. හැබැයි සතිමත් වෙන පුද්ගලයෙක්ගේ මෙන්න මේ ටෙලොමියර් කියන කොටස් වල ෂය වීම, අඩු වීම පාලනය වෙලා වයසට යනකලුත් මේක හොඳට පවත්වා ගන්නට පුළුවන් කියන එක හොයාගෙන තිනවා ටෙලොමරේස් කියන එන්සයිමය ස්‍රාවය වීම වැඩි කිරීම හරහා. එතකොට what are the benefits? මොනවාද තියෙන අපිට ලැබෙන ප්‍රතිලාභ? mindfulness හරහා මේකෙ පෙන්නලා තිනවා calm the body, ඔබ සංසුන් කරනවා, decrease stress එක අඩු කරනවා, anxiety කියන රෝග තත්ත්ව, ඊළඟට emotions ඔබේ හැඟීම් පාලනය කරනවා, chronic pain ඒ කියන්නේ වේදනාව අඩු කරන්නට පුළුවන් සතිමත් බව තුළින්. මේක අපි අපේ අපේක්ෂාරෝහල් නිතර කරන ක්‍රමවේදයක්. සතිමත් වීමේදී සිද්ධ වෙන ක්‍රියාවලිය කෙටියෙන් stable self කියන්නේ මම ස්ථාවරයි, ස්ථාවර පුද්ගලයෙක් වෙන්නට පුළුවන් වෙනවා කෙනෙකුට. කොහොමද ඒක වෙන්නේ කියලාකොත් self awareness, ස්වයං අවබෝධය තුළින්, emotional control හැඟීම් පාලනය තුළින්, coping stress ආතතිය පාලනය කර ගැනීම තුළින් පුළුවන් වෙනවා ස්ටේබල් සෙල්ෆ් එකක් ඇති කරගන්න, නැත්නම් ස්ථාවර පුද්ගලයෙක් බවට පත් වෙන්න. ඒ තුලින් ඔහුට පුළුවන් වෙනවා ස්ටේබල් රිලේෂන්ෂිප්ස් ඇති කරගන්න. නැත්නම් ස්ථාවර සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න එකී පුද්ගලයෙකුට පුළුවන් වෙනවා. ඒ තුල එම්පති කියන එක, නැත්නම් සහකම්පනය, අනේකා
හඳුනා ගන්න. අනිකාගේ හැඟීම් අවබෝධ කරගන්න. effective communication. හොඳ sannivedanayak ඇති කරගන්න පුළුවන් වෙනවා ඒ අවබෝධය තුලින්. interpersonal relationships. අන්තර්පුද්ගල සම්බන්ධතා දියුණු කරගන්න. ඒ තුලින් පුළුවන් වෙනවා stable relationships. ස්ථාවර සමාජ සම්බන්ධතා ගොඩනගා ගන්න. ඒ තුලින් පුළුවන් stable mind එක. ස්ථාවර මනසක් ඇති කරගන්න. effective problem solving. එතකොට තමන්ගේ ප්‍රශ්න තමන්ට විසඳා ගන්න හැකියාවක් ඔවුන්ට ඇති වෙනවා. critical thinking, creative thinking, නිර්මාණශීලී බව, effective decision making. නිවැරදි තීරණ ගන්න. මෙවැනි දරුවෙකුට ඇති වෙනවා. සාරාංශයක් විදිහට මේක දිහා බැලුවාම සිද්ධ විය යුතු සියලුම යහපත් දේ මේ තුලින් සිද්ධ වෙනවා කියන එක. එතකොට අපිට යහපත් ලෝකයක් දකින්න සතිමත් බව තුලින් පුළුවන් වෙනවා. ඒ සඳහා මේ සතිපාසල වැඩසටහන අපි ගරුතර ස්වාමීන් වහන්සේගේ අනුශාසකත්වයෙන් අපි සෞඛ්‍ය තුලත් අධ්‍යාපන තුල වගේම ස්වාමීන් වහන්සේ ඉදිරියේදී මේක තවදුරටත් වර්ධනය කරන දැනට කරගෙන යන ටික තවදුරටත් වර්ධනය කරන අපි සෞඛ්‍ය පැතිරත් උනන්දු වෙමින් ඉන්නවා. සුබ ලස්සන අනාගතයක් දකින්න අපි හැමෝටම පුළුවන් වේවි. ඒ සඳහා හැමෝටම හැකියාව වාසනාව ධෛර්යය ලැබේවා කියලා අවසන් වශයෙන් ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි අද උදෑසන ඉඳලා විවිධ සතිමත් භාවයේ පිළිබඳව විවිධ කරුණුකාරණා ඇසුවා. නමුත් මම හිතනවා අද දවසේ අපේ කාර්යභාරය සාර්ථක කරගන්න නම් අපි කෙටි හෝ සතිමත් බව පුහුණු කිරීමකට යන්නට ඕනි කියලා. සතිමත් බව පුහුණු කිරීම සඳහා ඊටාත්ම තරුණ කාලයේ සිටම තම ජීවිතය සම්පූර්ණයෙන්ම කැප කරපු ඒ වගේම මේ සම්බන්ධයෙන් විශේෂයෙන් පොතකුත් ලියා පළ කරන ලද සතිමත් භාවය ඊටාත්ම සරල සහ දැනෙන විදිහට ඊටාත්ම හොඳින් කෙනෙකුට කියා දෙන්නට පුළුවන් අපේ කඩුවෙල සතිපාසලේ අනුශාසක ඒ වගේම පූජ්‍ය අතුරුගිරියේ ධම්මවිහාරී ස්වාමින් වහන්සේට මම ඊටාත්ම ගෞරවයෙන් ආරාධනා කරනවා මෙම සැසිය අපි උදේ තිබුණ හැම දෙයකටම වැඩිය වෙනස් සැසියක් බවට පත් වෙනවා. අපි හාමුදුරනේ ඔබ වහන්සේටයි මේ ආරාධනය. හොඳයි අපේ ගෞරවනීය ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයන් අවසරයි. ඒ වගේම අපේ පියතුමා ඇතුළු හැම දෙනාගේම අවසරයි. සතිය සම්බන්ධයෙන් ගොඩක් දේශනාව ගොල්ලෝ ඇහුවා. මේ අවස්ථාව මට පැවරලා තින්නේ මේ පිරිසට ප්‍රායෝගිකව සතිය පුහුණු කිරීම සම්බන්ධයෙන් පුංචි අත්දැකීමක් ලැබලා දෙන්න කියන එකට. ඉතින් කට්ටිය ගොඩක් කම්මැලි වෙලා ඇති. මම ඒක නිසා මයින්ඩ්ෆුල් ගේම් එකක් ඔයගොල්ලොත් එක්ක කරන්න කැමතියි. ඔයගොල්ලෝ හොඳට කොන්ද කෙලින් තියාගෙන පහසුවෙන් වාඩි වෙන්න. හැමෝටම මගේ අත් දෙක අත පේනවා ඇති කියලා මම හිතනවා. ඇඟිලි පහක් දැන් ඔයගොල්ලන්ට පේනවා. ඔයගොල්ලෝගේ අතේ තියෙන ඒවා අයින් කරලා මේ පුංචි ගේම් එකට එකතු වෙමු. මම ඇඟිලි පහ පෙන්වන වෙලාවේදී ඔයගොල්ලෝ පුංචි ළමයි වගේ වේගෙන් අප්පුඩි ගහන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝගේ අවධානය මේ මොහොතත් එක්ක තියාගන්න ඕනේ. ඒ කියන්නේ අවධානය මේ අතටයි යොමු වෙලා තියෙන්න ඕනේ. ඒගොල්ලෝ එතකොට ඔයගොල්ලෝ සතිමත් සිහියෙන් ඉන්නේ. අවධානය මේ මොහොතේ තියෙනවා. පුංචි ළමයි වගේ වේගෙන් අප්පුඩි ගහන්න බලන්න ළඟ මගේ අත දිහා බලාගෙන දිගටම අප්පුඩි ගහන්න. මම මෙහෙම කරන වෙලාවේදී අප්පුඩිය එකපාරටම නවතින්න ඕනේ. හරිනේ? අවධානය තියාගන්නවා කියන එක. ඉතින් අපි ළමයිට කියලා දෙනවා මේ විදිහටම ටීචර් උගන්වද්දී හොඳට සිහියෙන් අහුම්කම් දෙන්න. අපි මේ අවධානය තියාගෙන ඉන්නවා කියන එක නැත්තම් මේ මොහොතට කොච්චර අපේ අවදි භාවයක් සතිමත් බවත් එක්ක දියුණු කරන්න ඕනද කියන එක මම මේකෙන් පුංචි ආදර්ශයක් දෙන්න හැදුවේ. අපි කොච්චරක් ඇබ්බැහියට යනවද කියන එක. අප්පුඩි ගහද්දී මම මේ එකම රිද්මයකට අප්පුඩි ඇඟිලි වෙනස් කරද්දී ඔයගොල්ලෝ ඇබ්බැහියට ගිහිල්ලා තමයි මම අත මෙහෙම කරලා තියෙද්දිත් ඔයගොල්ලෝ අප්පුඩි ගහන්න දිගටම සිද්ධ කරන්න ගත්තේ. ඉතින් ඒක ඇබ්බැහියයි සතිය අතර වෙනස ටිකක් මට පෙන්වන්න උවමනාව තිබුණා. කොච්චරක් අපි අවධානය මේ මොහොතත් එක්ක තියෙන්න ඕනද? කොච්චරක් අපි අවධානය මේ මොහොතත් එක්ක තියෙන්න ඕනද? මේ මොහොතේ අපි ලබාගත යුතු සියල්ල ලබා ගන්න. එතකොට ඒක ළමයෙකුට ගොඩක් වැදගත් වෙනවා. ගුරුවරයා උගන්වන වෙලාවේ හොඳට සතිමත් නම් සිහියෙන් අහුම්කම් දීගෙන නම් ඉන්නේ. ඒක එක පැත්තකින් ගුරුවරයාට උගන්වන්න පහසුවක් වෙනවා. තවත් පැත්තකින් ළමයාට උගන්වන දේවල් හොඳට තේරුම් ගන්න මතක තියාගන්න ඉගෙන ගන්නත් විශාල පහසුවක් වෙනවා. දැන් විනාඩි කිහිපයක් මයින්ඩ්ෆුල් සිටින් එකක් කරන්න හදන්නේ ඕගොල්ලොන්ට. ඉඳගෙන මංකි මයින්ඩ් එක අයින් කරලා සිහියෙන් ඉන්න එක. ඕගොල්ලෝ හොඳට කොන්ද කෙලින් තියාගෙන වාඩි වෙන්න ඉරියව්ව පහසු කරගෙන අත් දෙකත් පහසු විදියකට තියාගන්න. මම පුංචි මෙහෙවීමක් කරනවා ඒකත් එක්ක ඕගොල්ලෝ සතිමත් වෙන්න. ඕගොල්ලෝ S2 වහගන්න පහසු විදියකට. දැන් ඕගොල්ලෝ හොඳට සිහියෙන් මේ වෙලාවේ
මේ ශාලාවේ අවට පරිසරයෙන් ඇහෙන ශබ්ද කෙරෙහි ටිකක් සතිමත් වෙන්න. ඔගොල්ලෝ මේ වෙලාවේ සිහියෙන් ඉන්න නිසා අවට පරිසරයේ පවතින පුංචි පුංචි ශබ්ද පවා ඔගොල්ලන්ට හොඳින් ඇහෙයි. බලන්න පරිසරයේ එක එක ශබ්ද මතුවෙලා නැති වෙන හැටි, විටින් විට වෙනස් ශබ්ද මතුවෙන ආකාරය ගැන හොඳින් සතිමත් වෙන්න. දැන් ඔයගොල්ලෝ අවට පරිසරයේ ශබ්ද අහන එක නවත්තලා තමන්ගේ අවධානය තමන් ඉඳගෙන ඉන්න ශරීරයට ගන්න, කයට. මම දැන් මෙතන පහසුවෙන් ඉඳගෙන ඉන්නවා කියලා තමන් ඉඳගෙන ඉන්න කයට හිත ගන්න එක කරන්නේ. දැන් බලන්න කයට මොනවාද දැනෙන්නේ? කයට දැනෙන දේවල්, කයේ සිද්ධ වෙන දේවල් කෙරෙහි සතිමත් වෙන්න. හුස්ම ඉහළ පහළ යනකොට උදරේ පිම්බෙන හැකිලෙන විදිය ගැන සතිමත් වෙන්න. හුස්ම ඉහළ පහළ යන එක හොඳින් වැටහෙනවා නම් තමන්ගේ අවධානය හුස්ම මතම රඳව ගන්න පුළුවන්ද කියලා බලන්න. බාහිර ලෝකේ අමතක කරලා කෙටි වෙලාවක් හුස්මත් එක්ක යාළු වෙලා ඉන්න. බලන්න හුස්ම ඉහළට යද්දි වැටෙන ආකාරය. නැවත හුස්ම පල්ලෙහාට හෙලෙන හැටි. තමන්ගේ අවධානය වෙනස් වෙලා නම් නැවතත් අවධානය හුස්ම වෙත ගන්න. හුස්ම ඉහළ පහළ යන ආකාරය කෙරෙහි සතිමත් බව පවත්වන්න. ඔයගොල්ලන්ට හුස්මත් එක්ක සතිමත් වෙන්න පුළුවන් වුණාද? කටියෙන් නිින්ද ගියාද? ඔව්. හුස්මත් එක්ක යාළු වුණා නම් මංකි මයින්ඩ් එක අයින් වෙන්නේ නැති. මේක අපි ඉස්කෝලවලට යෝජනා කරනවා. ඉස්කෝලවල වැඩසටහනක් කරාම ගුරුවරුන්ටත් මේ වැඩසටහන කරලා හැම පීරියඩ් එකක්ම පටන් ගන්නකොට ආයිබෝවන් කියලා වාඩි වෙලා එකපාරට උගන්වන්න යන්නේ නැතුව විනාඩි 2ක් විනාඩි 3ක් අඩුම මේ ඉඳගෙන සතිමත් වීම ළමයි එක්ක කරන්න. එතකොට කැළතෙවිච්ච වතුරක් මණ්ඩි මිදිනවා වගේ එක එක මානසිකත්වයෙන් කැළඹිලා ඉන්න ළමයිගේ මනස බොහොම සාමකාමී තත්යකට එනවා. එතකොට ළමයාට ඊළඟ උගන්වන විෂයට අවධානය යොමු කරන්න පහසුවක් ලැබෙනවා. ගුරුවරයාට ගොඩක් කෑ ගහලා උගන්වන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අවධානය ළමයාගේ ගන්න ලේසි. මේක විද්‍යානුකූල ක්‍රමවේදයක් කියන එක දැන් බටහිර මනෝවෛද්‍ය කඳුපොළාරච්චි මහත්තයා දැන් විග්‍රහ කරලා දුන්නා. මේකෙදි කොච්චරක් අපේ මනස සංසුන් වෙනවද, කොච්චරක් ස්නායු පද්ධතිය වෙනස්කම් වෙනවද, සෛලවල කොච්චරක් වෙනස්කම් වෙනවද, කොච්චර මානසික මට්ටමේ වෙනස්කමක් ඇති කරන්න පුළුවන්ද කියන එක. එතකොට පීරියඩ් 8ක් තියෙනවා ඉස්කෝලේ ළමයිට. එක පීරියඩ් එකට විනාඩි 3ක් ගත්තොත් මේ විදිහට පීරියඩ් 8ට සතිමත් වෙනවා ළමයා ඒ පීරියඩ් එක තුල. ඊට පස්සේ අර අපි අත්පොත් මාර්ගයෙන් නැත්නම් විවිධ ක්‍රම ඔස්සේ ඉස්කෝලවලට පාසල් වලට ලබා දෙනවා මේ සති ක්‍රීඩා, සති ක්‍රියාකාරකම්. පුංචි ළමයිට ඒ ක්‍රියාකාරකම් එක්ක නැත්නම් මේ සතිමත් බව පුරුදු කරන එක ඉස්කෝලේ පුහුණු කරගන්න පුළුවන් වුණොත් ඒගොල්ලන්ගේ අධ්‍යාපනයේ ලොකු වෙනස්කම් ඇති කරගන්න පුළුවන්කමක් තියෙනවා. එතකොට අර පීඩාකාරී මනසකින් නෙමෙයි ළමයා අධ්‍යාපන කටයුතු වල යෙදෙන්නේ බොහොම සැහැල්ලු සාමකාමී මනසකින්. එතකොට ඒ ළමයට ගොඩක් නිර්මාණශීලී වෙන්න, අනිත් අයගේ හැඟීම් තේරුම් ගන්න, තමන්ගේ හැඟීම් පාලනය කරගන්න මේ හැම දෙයකටම අවස්ථාවක් ලැබෙනවා. අපිට පාසල් පද්ධතිය පාසල් දරුවන් සතිමත් දරුවන් කරන්න මේ වැඩසටහන මහෝපකාරී වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා. සතිමත් බව කියන්නේ ඇත්තටම එක්තරා ජීවන ක්‍රමයක්, ජීවත් වීමේ කලාවක්. ඒ ජීවත් වීමේ කලාව පටන් ගන්නෙ මේ තප්පරේදී, මේ ෂණේදී සතිමත් බව පුහුණු කිරීම තුළ. ඉතින් මගේ ආරාධනය ඔබ සියලු දෙනාටම සතිමත් බව පුහුණු කරන්න පටන් ගමු. අපි ඒ ජීවන කලාව ප්‍රගුණ කරමු. ඉතින් නැවත දවසක ඔබ සියලු දෙනාම හමු වෙනතුරු ඔබ සියලු දෙනාටම සතිමත් අනාගතයක්. බොහොමත්ම ස්තුතියි.